යුනිට් ටෙස්ට් එකේ ඔයගොල්ලන්ගේ පේපර්ස් තාම බලලා ඉවර නැහැ. එසේ නම් මට එකක්වත් බලන්න හම්බුනේ නැහැ, වෙලාව තිබ්බේ නැහැ, ඊයේ රැනේ තිබ්බේ. MCQ පොඩ්ඩක් මම එහෙම මෙහෙම බැලුවා. MCQ වල ගොඩක් කටිය කියන්නේ සමහර ප්‍රශ්න තිබ්බා 100%ක්ම හරියට හදපු ප්‍රශ්න. සමහර ප්‍රශ්න තිබ්බා පන්තියේ කියලා දීලත් පරදපු ප්‍රශ්න. හරි? ඒවා හිමින් ඉතින් මා රාහුල් මේ 100%ක් හරියට හදලා තිබ්බා මෙන්න මේ ප්‍රශ්නේ. අර අපි අහලා තිබ්බේ ස්කන්ධ ප්‍රවාහ ශීඝ්‍රතාවයේ හරි මාන සහ තරල් ප්‍රවාහ ශීඝ්‍රතාවය පරිමාණ ප්‍රවාහ ශීඝ්‍රතාවයේ මාන. ඔක 100%ක්ම හරියට ආන්සර්ස් දීලා තිබ්බා ගොඩ මෙන්න මේ ප්‍රශ්නෙට. හරි? ඒ වගේ දේවල් දෙක තුනක් තිබ්බා. ඉතින් අපි හිමිට බලමු. හරි? ඒ ඩිස්කෂන් එකක් මම මේ සතියේ බැරි වෙයි. ලබන සතිය හරි මේ ඉරිදා හරි දවසක දාලා දෙන්න. හරි. දැන් එතකොට හරි අපි ගිය සතියේ ගිය සෙන්සුරාදා ක්ලාස් එක කරේ නෑ නෝමල් ක්ලාස් එක. ඒකට හේතුව එදා අපි ගුරුත්වාකර්ෂණය කියන පාඩම ඉවර කරපු නිසා. ඊට කලින් සෙන්සුරාදා තමයි තරල ගති විද්‍යාව සරල අනුගාමික චලිතය කියන එක කරේ. ඒකේ අර්ථය අපි දැන් ප්‍රධාන තීටි කතා කරලා ඉවරයි. ඒක ප්‍රැක්ටිකල් එකකුත් අපි ඉගෙන ගත්තා. ඒ ප්‍රැක්ටිකල් එක මට පන්තියේ ලියවන්න වෙලාව මදි වුණා. ඉතින් මම ඒකේ නෝට් එක ලියලා ඔයගලන් සම්පූර්ණ කරගන්න කියලා සහ ඔයගලන්ට ගණන් දෙකක් හදන්න කියලා දුන්නා. 2015 සහ 2000 ඉතුරු එකේ 2011 නේ 2015 2011 කොහෙන්ද දුන්නේ? කීයද දුන්නේ? මේ දෙක හදන් ඉන්න කියලා දුන්නා. හරි. මේ දෙක එකක් අපි අද සාකච්ඡා කරමු. 2015 වගේ සාකච්ඡා කරලා නම් හොඳයි කියලා මට හිතෙනවා. මේ එකක් අද සාකච්ඡා කරමු. හරි. ඊට කලින් මේකේ තව ප්‍රැක්ටිකල් එකක් තියෙනවා කතා කරන්න. ඒ ප්‍රැක්ටිකල් එක තමයි මෙන්න මෙහෙම. අපි ගන්නවා දුන්නක්. මේ දුන්නට අපි ස්කන්ධයක් ඈදෙනවා. ඈදෙනවා කියන්නේ සම්බන්ධ කරනවා. ඊට පස්සේ මෙයාව සුළු විස්ථාපනයක් දීලා මෙන්න මේ සුළු විස්ථාපනයක් දීලා පහලට. හරි මෙයාව අතාරිනවා. මෙයා ඊට පස්සේ මෙතෙන්ට යනවා. ආයි මෙන්න මෙයාගේ උඩ මට්ටමකට එනවා. හරි. මෙයාත් මෙතන ඔහොම දෝලනයක් කරනවා. දෝලනයක් කියන්නේ උඩ විස්ථාපනයට ගියා පහළ විස්ථාපනයට ගියා ඔන්න ඕකක් ඈ. තාම දෝලනයක ආවර්ත කාලය දන්නේ නැති කට්ටියක් ඉන්නවා. ආවර්ත කාලය කියන්නේ මේක. මෙන්න මෙතෙන්ට. මෙතනින් පස්සේ තමයි සේම් වැඩේ ආයෙන්නේ වෙයි. ආයෙන්නේ ඕකම මේක ආවර්ත කාලයක් නෙවෙයි. හරි. මෙතනින් පස්සේ ආයෙත් වෙන ගැලකුත් තියෙනවා. මෙන්න මේ જાති අච්චුවක් තිබ්බොත් තමයි අපිට තව එකක් දාන්න පුළුවන්. තව එකක් දාන්න පුළුවන්. තව එකක් දාන්න පුළුවන්. මේකෙන් බෑනේ ඔක් කරන්න නේ. හරි ආවර්ත කාලය කියන්නේ මෙන්න මේව එක සෙට් එකක්. හරි. මේක තමයි ආවර්ත කාලය. මෙන්න මේ දක්වා කාලය. හරි. හරි. මේක ගැන අපි කතා කරමු මේ සෙන්සුරාදාට. හරි. ඒකෙත් ප්‍රැක්ටිකල් එකක් විදිහට අද මේකේ ප්‍රශ්නෙත් කතා කරන්න තියෙන නිසා මේ ප්‍රැක්ටිකල් එක මම කතා කරන්නේ නැහැ. ගණන් හදන ළමයිට අවශ්‍ය වුණොත් මම දැන්ට නිගමට දෙන්නම්. මේකේ ඔමේගා කියලා කියන්නේ හරි මේකේ ඔමේගා වර්ග කියලා කියන්නේ m යට මේකේ ඔමේගා වර්ග කියලා කියන්නේ k යට m කියන එක. k යට m කියන එක. හරි. දැන් අපි ගිය සතියේ ඉගෙන ගත්ත මෙහෙම සමීකරණයක්. t = 2pi l යට d l යට g. කොහොමද මතක තියාගන්න කිව්වේ? t = 2pi ළඟ කියලා. හරි. t = 2pi ළඟ කියලා මතක තියාගන්න කියලා කිව්වා. හරි. මෙයාගේ ඔමේගා වර්ග මේකනේ. ඔමේගා ගත්තාට පස්සේ මේක මෙහෙම වෙනවා. මේකට දැම්මට පස්සේ මෙයාට අදාළව t දැම්මොත් එහෙම t = 2pi m යට k කියලා අනිත් පැත්තට එනවා. ඒකයි මතක තියාගන්නේ කොහොමද? t = 2pi මොකෝ. හරි. මට මොකෝ කියලා කියන්නේ. මොකෝ මැකෝ නෙවෙයි මොකෝ. මැකෝ කිව්වත් කමක් නැහැ. mk එන්න ඕනේ කොහොම හරි. හරි. එන එකක් තියෙනවා t = 2pi ළඟ ඉන්නේ කාටද? සරල අවලම්බය ගත්තොත්. අනිත් එක තමයි t = 2pi යට 2pi m යට k කියන එකේ වර්ගමූල. ඒකට අපි කියනවා t = 2pi සරලව මොකෝ. නැත්නම් මැකෝ. හරි. ඕන මැක් එකක් දාගන්න එකට. මේක අපි දාන්නේ මොකටද? මෙන්න වගේ තුනක ස්කන්ධයක් දාලා යාව අපි චලනය කරනවා නම් සරල අනුගතික චලිතේ අරගෙන යනවා නම්. හරි. හරි. ඒ ප්‍රැක්ටිකල් එක අපි ඉස්සරහට කතා කරමු. අද මම කතා කරන්නේ නැහැ. මේක මතක් කරේ ගණන් හදන ළමයිට. හරි. ගන්න ඕගලන් ටියුට් එක. සරල අනුගතික චලිත ටියුට් එක ගන්න. ටියුට් එකේ ඉන්න හරි 34 වෙනි පිටුවට. ටියුට් එකේ 34 වෙනි පිටුවට එන්න. 34 වෙනි පිටුවට එන්න. හරි. ඕකේ තියෙනවා ගිය සතියේ කතා කරපු ප්‍රැක්ටිකල් එකේ අපිට ලියන්න පොඩි කොටසක්. පහසුවෙන් වෙනස් කළ හැකි හරි කියව ගන්න
පහසුවෙන් වෙනස් කළ හැකි අවලම්බක දිගක් ලබා ගැනීම සඳහා ක්‍රමයක් යෝජනා කරන්න එවිට දත්ත ලබාගත යුතු ආකාරයත් පැහැදිලි කරන්න. හරි? මොකද්ද මේ තියෙන්නේ? මේ තියෙන්නේ මොකද්ද? දැන් සරල අවලම්බයෙන් ඔයගොල්ලන්ගේ ප්‍රැක්ටිකල් එක නිර්මාණාත්මක විදිහට සාමාන්‍ය අහන විදිහට නෙවෙයි පොඩක් ක්‍රියේටිව් විදිහට මෙන්න මේ ආකාරයට අහන්න පුළුවන්. හරි මේ කලින් කියපු සිද්ධියම තමයි පොඩක් වෙනස් කරලා දෙන්න හදන්නේ. හරි ඒ නිසා අහගන්න මෙන්න මේ ඡාති එකක් දුන්නොත් එහෙනම් විභාගෙදි හිර නොවෙන්නේ විභාගෙදි හිර නොවෙන්න මෙන්න මේක අහගන්න. අහගත්තේ නැත්නම් විභාගෙදි හිර වෙන්නේ ඈ. මේ තියෙන්නේ ඔයගොල්ලන්ගේ විද්‍යාගාරයේ වහලේ. මේ තියෙන්නේ විද්‍යාගාරයේ පොළව. අර තියෙන විද්‍යාගාරයේ වහලේ මේ තියෙන විද්‍යාගාරයේ පොළව. දැන් අපිට ඔය සරල අවලම්බ ප්‍රැක්ටිකල් එක කරන්න මොකක් ඕනේද? අවලම්බයක් ඕනේ නෝන්නම. කොහොම අවලම්බයක් ඕනේ? මෙහෙම අවලම්බයක් ඕන. අවලම්බය මෙහෙම තියෙනවා. මෙතන නිදර්ශක කූර තියෙනවා. ඊට පොඩි කෝණකින් අංශක 10කට වඩා අඩු. හරි අංශක 10කට වඩා අඩු. සාමාන්‍ය අපි ගන්න අංශක 5ක් 6ක්, අංශක 4ක් 5ක්, ඒ වගේ අගයක් අංශක 5ක් විතර ගන්න. චූටි කෝණයක් අරගෙන තමයි මෙයාට කොහොම විස්ථාපනයක් දෙන්නේ. මෙයා මෙහෙම යනවා. ඊට පස්සේ මේකේ පස්තාරයක් අපි අඳින්න ඕන. පස්තාරය අඳින්න අපිට අවශ්‍ය වෙනවා මේකේ එක ආවර්ත කාල ආවර්ත කාල වෙනස් කරගන්න නම් t සමානයි 2යි ළඟ නිසා L යට g කියන නිසා ආවර්ත කාලය වෙනස් කරගන්න නම් අපි L කියන එක වෙනස් කරගන්න ඕනේ. මෙන්න මේ L කියන එක වෙනස් කරගන්න ඕනේ. පන්තුවේ දිග වෙනස් කරගන්න. ස්කන්ධය කියන එක වැඩක් තියනවද? නැහැ. මගේ ස්කන්ධය කියන එක වෙනස් කළා කියලා ආවර්ත කාලය වෙනස් වෙන්නේ නැහැ. අපි වැඩි ස්කන්ධයක් දානවා, පොඩි ඝන වස්තුවක් දාන්න බලනවා. කිසියම් හේතුවක් නිසා මම ඒක අහන්නම් කාගෙන් හරි දැන් දෙක තියන්නකෝ. එහෙනම් මේකේ L කියන එක වෙනස් කර එක t යගෙන අපි ගන්න ඕනේ. එහෙම ගත්තොත් තමයි මෙන්න මේ අඳින පස්තාරයෙන් මෙන්න මේ ගුරුත්වාකර්ෂණය g කියන එක ගන්න පුළුවන්. මෙහෙම තියාගෙන වැඩ කරන්න බෑනේ. වර්ගමූලයක් මේක අසිරින් ගගෙන. නිසා මේ මුළු ප්‍රකාශනයම අපි වර්ග කරා. මෙතන දැම්ම t වර්ග. මොකද ඒක අපි වෙනස් කරන්නේ නැහැ. එයා වෙනස් වෙන කෙනා. වෙනස් වෙන කෙනා. අපි එයා වෙනස් කරන්නේ නැහැ. මෙතන දානවා අපි මනින කෙනා. හරි අපි වෙනස් කරන කෙනා. හරි. අපි වෙනස් කරන කෙනා. මේ අපි වෙනස් කරපු දේ නිසා වෙනස් වෙන කෙනා තමයි මෙතෙන් දාන්නේ. පරායක්ත සාධකයේ මේ සායක්ත සාධකයේ. මෙතෙන් එනවා මොකද්ද මේක වර්ග කරාට පස්සේ ලස්සනට L කියන එක. එහෙනම් මේක කොහොම පස්තාරේ කොහොම ආවට පස්සේ අනුක්‍රමණය එනවා මොකද්ද අපිට 4යි වර්ගයට g කියලා. එහෙනම් ඔතනින් සුළු කරලා g ගන්න එක තමයි අපි කරේ. එහෙනම් අපිට මේක අවශ්‍ය වෙනවා එක L අගයන් කිහිපයක් සඳහා ඒකට ගැළපෙන t හොයාගෙන t වල වර්ග ගන්න ඕනේ. එමය පස්තාරේ අඳින්නේ. ඒ ඔක්කොම කතා කරා. දැන් මම අද කියන්න යන්නේ මෙන්න මේ L එක වෙනස් කරන්න පුළුවන් මාර ලේසි L එක මැන ගන්න පුළුවන් මාර පහසු ක්‍රමයක් යන. හරි. මේක පාවිච්චි කරලා විභාගෙදී ඔයගොල්ලන්ට වෙනස්ම ගාණක් අහන්න පුළුවන් නිසායි මම මේ කියලා දෙන්නේ. හරි. දැන් සාමාන්‍යයෙන් කොහොමද මේක කරන්නේ? මේ L කියන දුරම අයිනේ කොහොමද? මීටර රූල තිබ්බා. හරි. මීටර රූල තිබ්බා. මෙන්න මෙතන උඩ ඉඳන්. හරි. එතන ඉඳන් අපි මයින්නවා කොහෙටද? තන්තු ඉවරෙන් තැනටද? අත උස්සන් තන්තු ඉවරෙන් තැනට මයින්නවා කියන කට්ටිය. L කියලා කියන්නේ මෙතන උඩ ඉඳන් තන්තු ඉවරෙන් තැනට උස කියලා කියන කට්ටිය අත උස්සන්. එහෙම නැත්නම් වෙන කොහෙටද කියලා දාන්න. උඩ ඉඳන් මේ හැටි කොහෙට එනකන් අපි ගන්න ඕනේද කියලා දාන්න chat එකේ. උඩ ඉඳන් මයින්න පටන් ගත්තට පස්සේ පහළ කොයි මට්ටම වෙනකන් ගන්න ඕනේද? තන්තු ඉවරෙන් තැන නෙවෙයි නං. දැන් මතක් වෙන්න ඕනේ මොකක් වෙනකන්ද? මෙන්න මේ වස්තුවේ කේන්ද්‍රය නැත්නම් මේ වස්තුවේ ගුරුත්ව කේන්ද්‍රය එනකම්. මේ වස්තුවේ කේන්ද්‍රය, ජ්‍යාමිතික කේන්ද්‍රය, ගුරුත්ව කේන්ද්‍රය ඒක එනකම් ගන්න ඕනේ. හරි. අන්න ඒකයි උස කියලා කියන්නේ. හරි. මෙන්න මේ උස ගන්න ඕනේ. ඔක දැන් මීටර රූලක් තියදී මයින්ඩ් ගියොත් එහෙනම් මාර කේස් එක. අනික මේක විද්‍යාගාරේ වහලෙල්ලලා තියෙනවා නම් ඉනිමගකුත් ගෙනල්ලා තමයි මේක මයින්ඩ් වෙන්නේ 3 දිනක් විතර එකතු වෙලා මීටර රූල 3ක් විතර තියලා එහෙම මයින්ඩ් වෙන්නේ. මාර කේස් එක. අමාරුයි. ඒ වෙනුවට මෙන්න මෙහෙම ක්‍රමයක් යෝජනා කරනවා. මෙතන අපි දානවා පොඩි කොක්කක්. පොඩි කොක්කක් දානවා. කොක්කක් දාලා මෙන්න මේ නූලේ ඉතුරු කෙරවල මෙන්න මෙහිම අරගෙන මේ හරි ජනේලේ ගානේ මොකක් හරි ගැට ගහලා තියෙනවා. එහෙම ගැට ගහලා තියෙනවා. දැන් මේක ලිඳෙන් වතුර අදිනවා වගේ මෙතනින් ඇද්දොත් එහෙම මෙන්න මෙයා උඩට යනවා. අන්න අතනින් බුරුල් කළොත් මෙයා පහළට එනවා. ලිඳෙන් වතුර අදිනවා වගේ තමයි දැන් සිද්ධිය. හරි. මෙතන ළමයි අපිට අවශ්‍ය වෙන එක දත්තයක්. මෙන්න මේක. විද්‍යාගාරයේ වහලට යනකම් උස. විද්‍යාගාරයේ පොළොව මට්ටමේ ඉඳන් වහලට යනකම් උස කියන එක අපි දැනගත යුතුයි. හරි. මේක සාමාන්‍යයෙන් ෆිසික්ස් මේ ලැබ් එකක නම් ෆිසික්ස් විද්‍යාගාරේ නම් මේක මැනගෙන තියෙනවා. මොකද මේක වැදගත් වෙන අපිට තව තැනක ප්‍රත්‍යක්ෂතාවයේ ප්‍රැක්ටිකල් එකේදීත්. හරි විද්‍යාගාරයේ ඕගොල්ලන්ගේ විද්‍යාගාරේ
පොළොව මට්ටමේ ඉඳන් වහලට උස කීයද කියන එක සාමාන්‍යයෙන් දන්නනේ. ලැබ් එකේ ඉන්න වැඩ කරන කෙනෙක් දන්නවා, සර්වරුත් දන්නවා. ඒක සාමාන්‍යයෙන් දන්නවා. ඔයගලන්ටත් ගණන් හදද්දී ලැබ් එකට යන්න හම්බුනොත් මේ කියයි. හරි මේ අවස්ථාවේදී මේ කියයි. හරි මේක වැදගත් වෙනවා මොකද මේක මැනලා තියෙන්නේ සමහර ප්‍රැක්ටිකල්ස් වලට ගන්නවා ප්‍රත්‍යක්ෂතාවයට ගන්නවා මේකට ගන්නත් පුළුවන්. හරි හිතන්න ලැබ් එකේ පොළොව මට්ටමේ ඉඳන් උඩ වෙනකන් උස දන්නවනම් අපිට ඊළඟට මයින්ඩ් තියෙන්නේ පොළොව මට්ටමේ ඉඳන් හරි මෙයාගේ මෙන්න මෙතන පොළොව මට්ටමේ ඉඳන් මෙයාගේ මෙන්න මෙතන එනකන් හරි පොළොව මට්ටමේ ඉඳන් මෙයාගේ මෙන්න මෙතෙන්ට එනකන් මොකද්ද උස කියන එක. මේකට අපි කියනවා සිම්පල් h කියලා. අන්න බලන්න අපිට අවශ්‍ය වුණ L එක දැන් වෙනම ආකාරයකින් ඇවිල්ලානේ. L කියලා කියන්නේ මොකද්ද? විද්‍යාකාරයේ සම්පූර්ණ උස කියන එක අපි දන්නවා. අපිට අවශ්‍යයි පොළොව මට්ටමේ ඉඳන් මොකක් සඳහා උසද? පොළොව මට්ටමේ ඉඳන් මොකක් සඳහා උසද? මෙයාගේ ගුරුත්ව කේන්ද්‍රය දක්වා උස. එහෙනම් දැන් L එක නෙමෙයි අපේ සමීකරණේ තියෙන්නේ. සමීකරණය ආවේ මෙහෙමයි. t වර්ග සමානයි 4යි 5 වර්ග යට g. හරි. මෙතන ආවා L කියලා. දැන් L එක නෙමෙයි අපේ සමීකරණේ තියෙන්නේ. t වර්ග සමානයි 4යි 5 වර්ග මෙතන g. L එක වෙනුවට දාන්න ඕනේ h කියලා. h කියලා. h කියලා. මේකෙත් මෙහා නියතයි. විද්‍යාගාරේ වාහලේ උස වෙනස් වෙන්නේ නැහැනේ. වාහලේ යන්නේ නැහැනේ කොහෙවත් උඩ යන්නෙත් නැහැ පහළ යන්නෙත් නැහැ. h එක නියතයි. කැපිටල් H. මෙන්න මෙයා තමයි අපි වෙනස් කරන්නේ. එහෙනම් මේක තවදුරටත් අපිට කඩන්න පුළුවන් මෙහෙම. t වර්ග සමානයි. හරි. 4යි 5 වර්ග. මෙතන g කියන එක යට තියෙනවා. මෙතන h වෙනස් කරන h එක. මෙතන ඍණ වෙනවා. බලා ගන්න. මැජික් නෙවෙයි. හරි මේ සමීකරණය සුළු කරන් තියෙන්නේ. මෙතන ඍණ වෙනවා. මෙතෙන්ට එනවා ධන 4යි 5 වර්ග g අන්න ලොකු h. දැන් පස්තාරේ හැඩය මොකක් වෙනවද? මෙච්චරලා තිබේ y සමාන mx ආකාරයේ පස්තාරයක්. දැන් මොකක් වෙනවද? මෙන්න y කියන එක මෙන්න හරි මෙන්න අපි h කියන එකයි වෙනස් කරන්නේ දැන්. අන්න x කියන එක මෙන්න අමුතුම අමුතු ඍණ අනුක්‍රමණයක් එනවා. අනුක්‍රමණයේ ඍණ වෙනවා ඍණ ලකුණ. සහ මෙතන එනවා පොඩි අන්තක්ඛණ්ඩයක් ධන අන්තක්ඛණ්ඩයක් ධන. ඊට පස්තාරයක් එනවා y සමානයි mx නෙවෙයි දැන්. මේකමින් ගියොත් පස්තාරේ y සමානයි mx නෙවෙයි. y සමානයි mx ධන c ආකාරයේ පස්තාරයක් එනවා. හරි? y සමානයි mx ධන c ආකාරයේ පස්තාරයක් එනවා. හරි. එහෙනම් මේ පස්තාරය අඳිනවා මෙන්න මේ ආකාරයට. මෙන්න මේ ආකාරයට. හරි? මෙතන තියෙනවා මොකද්ද? මෙතන තියෙනවා t වර්ග කියන එක. t වර්ග කියන එක. මෙතන තියෙනවා මෙයාගේ අපි මයින්නේ දැන් උස කියන එක මීටර වලින් පහළින් ඉඳන් මෙන්න මේ උස. හරි? දැන් එන්න ඕනේ ධන අනුක්‍රමණය ධන අන්තක්ඛණ්ඩයක් තියෙන ඍණ අනුක්‍රමණයක් තියෙන ඔන්න ඔහොම රේඛාවක්. ඔන්න ඔහොම රේඛාවක්. මෙතන අගය කොච්චරද? මේ තියෙන්නේ 4යි 5 වර්ග යට g මෙතන ලොකු h විද්‍යාගාරයේ උස කියන එක. ඔන්න ඕක මෙතෙන්ට එන්නේ. හරි. මෙයාගේ අනුක්‍රමණය ගත්තට පස්සේ මෙයාගේ අනුක්‍රමණය කියලා කියන්නේ 4යි 5 වර්ග යට g කලින් එකම තමයි. ඒක වෙනසක් නැහැ. හරි. තේරුණාද? එක තව තේරුණාද? ඔය අපි ලියන්න යන්නේ දැන්. හරි. එහෙනම් හරියම ලේසි මේ ප්‍රැක්ටිකල් එක මේ විදිහට හැදුවට පස්සේ මෙතනින් ගැටේ ලෙව්වා. මෙන්න මෙතනින් ගැටේ ලෙව්වා. මේක උස්සන්නත් පුළුවන්, පාත් කරන්නත් පුළුවන්, උස්සන්නත් පුළුවන්, පාත් කරන්නත් පුළුවන්. ඒ විදිහට අපි මෙන්න මේ උස විතරයිම ඉන්නේ. පස්තාරේ එන්නේ මෙන්න මේ ආකාරයට. පැහැදිලිද කතාව? හරි. ඔතනින් ලියන්න. ওই තියෙන ඉඩිය මේ ඔක්කොම ලියන්න ඕනේ. ඒ ඊට පරිස්සම් කරන් ලියන්න. ලියන්න. විද්‍යාගාරයේ වහලේ සවිකරන ලද ආධාරකයක් කරහා විද්‍යාගාරයේ වහලේ සවිකරන ලද ආධාරකයක් කරහා යන තන්තුවක් භාවිතයෙන් ආධාරකයක් කරහා යන තන්තුවක් භාවිතයෙන් සරල අවලම්බය එල්ලා ගන්න. සරල අවලම්බය එල්ලා ගන්න. තන්තු යනෙක් කෙලවර
තන්තු අනෙක් කෙලවර තන්තු අනෙක් කෙලවර තන්තු අනෙක් කෙලවර පහත ලක්ෂයක පහත පහළ තියෙන අදහස් පහත ලක්ෂයක පහත ලක්ෂයක පහත ලක්ෂයක පහත ලක්ෂයක පහත ලක්ෂයක ගැටගසා පහත ලක්ෂයක ගැටගසා පහත ලක්ෂයක ගැටගසා පහත ලක්ෂයක ගැටගසා අවශ්‍ය අවස්ථාවලදී අවශ්‍ය අවස්ථාවලදී පහත ලක්ෂයක ගැටගසා අවශ්‍ය අවස්ථාවලදී අවශ්‍ය අවස්ථාවලදී බුරුල් කිරීම හෝ ඇදීමට හැකිවනසේ බුරුල් කිරීමට හෝ ඇදීමට හැකිවනසේ පහත ලක්ෂයක ගැටගසා අවශ්‍ය අවස්ථාවලදී බුරුල් කිරීමට හෝ ඇදීමට හැකිවනසේ මේ උස පාලනය කරන්න ඇදීමට හැකිවනසේ සකස් කරගන්න සකස් කරගන්න සකස් කරගන්න සකස් කරගන්න සකස් කරගන්න ඒකටම ලියන්න විද්‍යාගාරයේ බිම් මට්ටමේ සිට 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 වහලේ දක්වා උස කැපිටල් H ද විද්‍යාගාරයේ බිම් මට්ටමේ සිට වහලේ දක්වා උස කැපිටල් H ද වහලේ දක්වා උස කැපිටල් H ද බිම් මට්ටමේ සිට බිම් මට්ටමේ සිට බිම් මට්ටමේ සිට අවලම්බයේ කේන්ද්‍රය දක්වා උස බිම් මට්ටමේ සිට බිම් මට්ටමේ සිට අවලම්බයේ කේන්ද්‍රය දක්වා උස සිම්පල් H ද සිම්පල් H ද සිම්පල් H ද ලෙසගෙන 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 සිම්පල් H ද ලෙසගෙන ලෙසගෙන පහත පරිදි පස්ථාරය නිර්මාණය කරන්න පහත පරිදි පස්ථාරය නිර්මාණය කරන්න පහත පරිදි පස්ථාරය නිර්මාණය කරන්න හරි මේ රූපේ දාගන්න උතන ඔය පොඩි ඉඩක් දීලා තියෙනවා එතන මේ රූපේ දාගත යුතුයි මේ පස්ථාරෙත් ඇඳගත යුතුයි පස්ථාරේ සමීකරණය ගොඩනගන්නත් ඕන හරි මුලින්ම දානවා t වර්ග සමානයි බලා ගන්න t වර්ග සමානයි 4යි 5 වර්ග බෙදීම g වාරයක් l හරි මේක දන්නවනේ දැන් ගන්න මේ තියෙන්නේ t සමානයි 2යි 5 වාරයක් l ට g කියන එක වර්ග කරලා ඊට පස්සේ අපි ලියනවා l සමානයි h ඍණ h ලොකු h වලින් පොඩි h එක අඩු කරන්න ඕන ඊට පස්සේ ඒක මෙතෙන්ට ආදේශ කරනවා හරි ඊට පස්සේ මේක සුළු කරනවා අන්න එනවා ඍණ අනුක්‍රමණයක් සහිත h එක වෙනස් වෙන මෙන්න මේ කොටස මෙන්න මේ කොටසත් එනවා හරි පස්තරේ තන්දිනවා පටන් ගන්න
ඔව් රූපේ දාන්න පස්තරේ දාන්න. පස්තරේ අනුක්‍රමණය කියන 4යි 5 වර්ගයට g. ඔන්න පේන්නේ නැතුව තියෙන. ඉතින් 4යි 5 වර්ගයට g කියන එක. හරි. තව වෙලා වුණ කටිය අත උසන්. හරි. CA 111 ලියපු එක ආයි කියවන්න. CA 111 ලියපු එක ආයි කියවන්න. CA 111 කො දැන් අපි ලියපු එක කියවන්න ආයි. ක්ලාස් එකේ ඉන්නවද දැන්? ඉක්මනට. ක්ලාස් එකේ ඉන්නවා නම් දැන් අපි ලියපු එක. හරි අලුත් එකක් නෙවෙයි තියෙන්නේ මම දැන් දුන්න නෝට් එක ආයි එකපාරක් කියවන්න බලන්න. අද ක්ලාස් එකේ නැද? ඉන්නව නැද්ද? හරි බලමුකෝ. හරි. කියවන්න හරි DD 207 කියන්නකෝ. දැන් අපි ලියපු එක ආයි පාරක් කියන්න. හැමෝම අහගන්න මේ කියන කතාව. හරි මෙතනම ඔළුවට දාගන්න මොකක්ද මේ කරන සිද්ධිය. හරි සරල සිද්ධියක් තියෙනවා. කියන්න DD 207. විද්‍යාගාරයේ වහලේ සවිකරන ලද ආධාරකයක් හරහා එන තන්තුවක් භාවිතයෙන් සරල අවලම්බයක් එල්ලා ගන්න. තන්තුවේ අනෙක් කෙළවර පහත ලක්ෂයක ගැටගසා අවශ්‍ය අවස්ථාවලදී බුරුල් කිරීමට හෝ ඇදීමට හැකිවනසේ සකස් කරන්න. විද්‍යාගාරයේ බිම් මට්ටමේ සිට වහලය දක්වා උස H ද බිම් මට්ටමේ සිට අවලම්බයේ කේන්ද්‍රය දක්වා උස සිම්පල් H ද ලෙසගෙන පහත පරිදි ප්‍රස්ථාරය නිර්මාණය කරන්න. හරි. ඔන්න ඔය කතාව මතක තියාගන්න. හරි. ඔන්න ඕකත් එක ආදේශ කරලා මේ තියෙන එකම ප්‍රැක්ටිකල් එක. මේ ප්‍රැක්ටිකල් එකම තමයි පොඩ්ඩක් නිර්මාණය කරලා අහන්න පුළුවන්. හරි ඔයගොල්ලෝ 2000 කීයද මම ගන්නේ 2015 ගාන 2015 ගාන දැක්කනම් ඔයගලන් තේරෙන්නේ නැති සරල අවලම්බය තමයි. මේ සමීකරණයම තමයි. හැබැයි මේක දීලා තිබ්බා වෙන වෙන දේවල්. මේ ගැටලුව කරද්දී මෙන්න මේ જાතිය ප්‍රැක්ටිකල් එකක් අපි කරද්දී අපිට මොනවද ඒකේ දෙන්න පුළුවන් ප්‍රශ්න? ඒ ප්‍රශ්න ටික අපි තෝරගන්න ඕනේ. ඒ ප්‍රශ්නට අපි විසඳුම් කල්පනා කරන්න ඕනේ. ඒවට දාන්න පුළුවන් උපක්‍රම කල්පනා කරන්න ඕනේ. අන්න ඒ විදිහට උපක්‍රම ටිකකුත් දාපු එකක් තමයි තියෙන්නේ. ඒකට අපි එකකින් බලන්න ඕනේ මෙන්න මේ ක්‍රමය නිසා මෙතන ගැටලුව අපිට මගහරව ගන්න පුළුවන්. නැයි ගැටලු ටික තේරෙන්න ඕනේ. හරි? දැන් ඇත්තටම මේක හරියටම හරියන්නේ මොකක් කරොත්? මේක හරියටම හරියන්නේ ඔයගොල්ලෝ ලැබ් එකක මේ ප්‍රැක්ටිකල් එක කරොත්. කරන්න වෙන්නේ නැහැ නේ. නිසා මට පුළුවන් උපරිමයෙන් මම පන්තියේදී ඔයගොල්ලොත් එක්ක ප්‍රැක්ටිකල් එක කරලා පෙන්නනවා. හරි? එහෙම කෙරෙන්නේ නැහැ නේ ඇත්තටම දැන්. ඔයගොල්ලෝ ප්‍රැක්ටිකල් එකක් කරත් ගොඩක් වෙලාවට ඔයගොල්ලෝ වීඩියෝ එකක් දකි. එහෙම නෙවෙයිනේ මම ක්ලාස් එකේ කරද්දි මොකද්ද කරේ? ඕගොල්ලොත් එක්කම කවුන්ට් කරන එක. හරි ඔයගොල්ලන්ට තේරෙන්නේ නැති. අපිට එකපාරට අර මෙතන කවුන්ට් එක ගන්න බෑ. ඊට පස්සේ ඒකට අපි 3 2 1 කියලා ගන්නවා කිව්වම අන්න තේරෙනවනේ. පාඩම් කරන දෙයක් නෑ නිකම්ම අවබෝධ වෙනවනේ. ඊට පස්සේ භාගික දෝෂ අරගෙනත් වෙන්නවා. ඒ සියල්ල අන්න එතන මේක පාඩම් කරන්න නෙවෙයි. මේකට අවබෝධයක් එන්න ඕනේ. මේක මම එදා මෙතන දැක්කනේ කියන්නේ. දැන් ඔයගොල්ලෝ පාඩේ යද්දි කවුරු හරි දැක්කොත් එහෙම හරි. දැන් හිතන්න ලස්සන කොල්ලෙක් නම් ලස්සන කෙල්ලෙක් දැක්කා කෑල්ලක් දැක්කා කියලා කියන්නේ. ගෙදරින් පාඩම් කරන්නේ නේ. මෙයාගේ ඇහැ මෙහෙමයි. ඇයි බැම මෙහෙමයි. කන මෙහෙමයි. දත් ටික මෙහෙමයි. දත් මැදලා හිටියේ. ඔය පාඩම් කරන්නේ නැහැ නිකන් මතක හිටිනවනේ. අන්නේ විදිහට මේ වගේ ප්‍රැක්ටිකල් එකක්වත් ප්‍රැක්ටිකල් කියන්නේ ප්‍රායෝගික දෙයක් ප්‍රායෝගික පරීක්ෂණ. ඒ විදිහට ඔලුව දාගෙන බලන්න. හැමකම පාඩම් කරන්න එපා. හරි? අවබෝධයක් ගන්න ඕනේ. හරි. ඔය කතාවත් මතක තියාගන්න. ඔකත් එක්ක වෙනස් කරලා අහන්න පුළුවන් කියන කතාව. හරි. හරි. අපි ඉස්සරහට යමු. එන 11 වෙනි වීඩියෝට 11 වෙනි වීඩියෝට එන්න.
මට ටක් ගාලා කියන්න මේ වෙනතුරු සරල අනුවතී චලිතේ අපි උගන්වපු ඒ වගේ කාට හරි ගැටලුවක් තියෙනවද අහගන්න ඕන. මේ වෙනතුරු අපි ඉගෙන ගත්තා ඒ වගේ කොහේ හරි ගැටලුවක් තියෙනවද විශේෂයෙන් අහගත යුතු. එහෙම තියෙනවා ටක් ගාලා කියන්න. මොකද දැන් මෙතනින් එහාට පස්සාර ටික අපි දාන්න යන්නේ. පස්සාර ටික කලින් ඒවත් එක්කම යන ටිකක්. හදලා ගන්න පුළුවන් කලින් සමීකරණ මතක නැහැ. ටක් ගාලා කියන කාට හරි ගැටලුවක් තියෙනවා නම් හරි. ඔන්න අපි කතා කරන්න යන්නේ කොහොමද මෙයාගේ මේ ගත වෙන කාලයත් එක්ක විස්ථාපනය වෙනස් වෙන්නේ. කතා කරන්න යන්නේ කියන අපි මේක ඉගෙන ගත්තා නේද? මේ ඉගෙන ගත්ත එක දැන් අන්න ආයෙ පාරක් මතක් කරනවා. අපි මේක දැම්මා රවුමට. රවුමට දැම්මහම එනවා. මෙන්න මෙහෙම රවුමට දැම්මහම එනවා. මේ රවුමේදී මෙයා මෙහෙම විස්ථාපනයක් කරනවා කියලා හිතන්නකෝ. මෙන්න මේ විස්ථාපනයක් කරනවා කියලා හිතන්නකෝ x කියන විස්ථාපනයක්. මේ කරන x කියන විස්ථාපනය අනුරූප වෙනවා. හරි? මේ කෝණේ අපි θ කියලා ගත්තොත් එහෙම මෙන්න මේක a වෙනවා නම් a sin θ එකකට. a sin θ එකකට. අපි ලියනවා x සමානයි a sin θ. x සමානයි a sin θ. අපි දන්නවා θ කියන්නේ මොකද්ද? ඔමේගා කියන්නේ මොකක්ද? ඔමේගා කියන්නේ θ යට t. එහෙනම් θ කියන්නේ ඔමේගා වාරයක් t කියන එක. එහෙනම් ඒක දානවා මෙතෙන්ට. x සමානයි a sin ඔමේගා θ. හරි? එහෙනම් අපිට පේනවා විස්තරයේනේ a කියලා කියන්නේ. ඒක නියතයක්. ඒක නියතයක්. ඔමේගා කියන්නේ කෝණික ප්‍රවේගය. කෝණික ප්‍රවේගයක් නියතයක් ඈ. v එක තමයි මෙයාගේ තැයින් තැන වෙනස් වෙන්නේ. v තමයි වෙනස් වෙන්නේ. හැබැයි ඔමේගා එක අපි නියතයක් විදිහට ගන්නවා මුලින්ම අපි ඒක කතා කරා. එහෙනම් මේකත් නියතයක් නම් මේකත් නියතයක් නම් අපිට අවසානයේදී එනවා කාලයත් එක්ක අපි විස්ථාපනය වෙනස් වෙන විදිය ගත්තොත් මොකද කාලයත් එක්ක විස්ථාපනය වෙනස් වෙන විදිය ගත්තොත් ඒක අපිට එන්නේ මෙන්න මේ මැද ඉන්න කෙනාට අනුව sin එකක් විදිහට sin ආකාර විචලනයක්. sin කොහොමද පටන් ගන්නෙ? පටන් ගද්දිම බිඳුව ඔන්නෝම යනවා ණයා වගේ. හරි එහෙනම් මෙතන බිඳුවයි මෙතන උපරිම අවස්ථාවකට යනවා. මේක ධන විස්තරය කියලා අපි කියනවා විස්ථාපනයේ උපරිම. මේකට අපි ඍණ විස්තරය කියලා කියනවා. අන ධන විස්තරය බිඳුවෙන් පටන් ගත්තා. ධන විස්තරයට ගියා. ආයි බිඳුවට ආවා. ඍණ විස්තරයට ආවා. ආයි බිඳුවට ආවා. මෙන්න මේකට අපි කියනවා එක දෝලනයක් කියලා. හරි මේ කතාව මෙතනින් ඔලුවට ගන්න ඕනේ. මොකද අපි ඉස්සරහට කතා කරන්න යනවා මීට වඩා ටිකක් අමාරු ඒවා. ඒ වගේ අපි තරංගායාමය කියලා එකක් කතා කරනවා සංඛ්‍යාත යනවා මේවා. අර මේවත් එක ගොඩක් ලොකු සමීකරණ වලට යනවා. v සමානයි f ඔමේගා වලින් පටන්ගෙන හරි v සඳහා සමීකරණ බර ගාණක් හදනවා. බර ලොට්ටයක් හදනවා. ස්ථාවර තරංග ප්‍රගමන තරංග ඒ ඔක්කොටම මෙන්න මේ කියන එක තමයි මූලික බේසික් එක. හරි මේක තමයි ෆවුන්ඩේෂන් එක. හරි මේකෙන් තමයි දෝලන හා තරංග පාඩමයි පටන් ගන්න. හරි ෆවුන්ඩේෂන් එකක් නැතුව ගයක් හදන්න බෑනේ. ඒ නිසා මේ ෆවුන්ඩේෂන් එක අවුල් තියනවා ටක් ගාලා හදා ගන්න ඕනේ. දෝලන හා තරංග පාඩම ටිකක් වෙනස් ආකාර එකක්. හරි පාඩම වැදගත්. හැබැයි ටිකක් වෙනස් ආකාර එකක්. හරි. එතකොට මෙන්න මේකට අපි ආවර්ත කාලය කියලා කියනවා මේ තියෙන කාලය නම්. හරි මෙන්න මෙතන අපි ආවර්ත කාලය කියලා කියනවා මෙන්න මේ දුරට. මෙන්න මේ දුරට. හරි. එහෙනම් ආවර්ත කාලයේ භාගයක් මෙන්න ආවර්ත කාලයේ 4න් එකක් මෙන්න ආවර්ත කාලයේ 3න් 4න් 3ක්. 3 කාලයක්. හරි. එහෙම ගන්නත් පුළුවන්. හරි. ඔන්න ඕක අපි ගෙස්ස තියන්දානේ. මම ඊටු පස්තාර ටික ඔයගලන්ට සම්පූර්ණ කරගෙන ඉන්න කිව්වා. මෙන්න මේ විදියට හිතලා. මෙන්න මේ විදියට හිතලා. බලමු ඔයගොල්ලෝ හදපු පස්තාර කොයි මට්ටමෙන් දැන් තියෙන්නේ කියලා. මම මෙන්න මේ වැඩක් කරන්න යනවා ඈ. හරි. මේ තියෙන කාලය මේ අක්ෂර තුනේම තියෙන කාලය මේක අපි කතා කරනවා විස්ථාපනයේ මීටර කොහොමද කාලයත් එක්ක වෙනස් වෙන්නේ. විස්ථාපනයේ මීටර කොහොමද කාලයත් එක්ක වෙනස් වෙන්නේ. මෙතන අපි කතා කරනවා මෙයාගේ ප්‍රවේගය කොහොමද කාලයත් එක්ක වෙනස් වෙන්නේ කියන එක. අපි ඊළඟට කතා කරමු මෙයාගේ තරණයත් ඕනනම් කොහොමද කාලයත් එක්ක වෙනස් වෙන්නේ කියන එක. තරණයත් කාලයත් එක්ක වෙනස් වෙන්නේ කියන. ශක්තිය ගැනත් කතා කරන්න පුළුවන්. මේ පස්තර සෙට් එක ගැන කතා කරන්න යන්නේ. මුලින්ම ළමයි මම මේ හරියෙන් දාගන්නම් මෙයාගේ ආවර්ත කාලයක්. මේ කරන විදිහ මතක තියාගන්න. මේ හරිය මම දාගන්නම් ආවර්ත කාලයක්. ඔගේ හරි මැද්දෙන් දාගන්න ආවර්ත කාලෙන් භාගයක්. t බෙදීම දෙකක්. ඒකත් දෙකට බෙදලා දාගන්න
එකක් දෙකට බෙදලා දාගන්න ආවර්ත කාලයෙන් 4 එකක්. මෙන්න මේ කොටසත් දෙකට බෙදලා දාගන්න. හරි මේකත් දෙකට බෙදලා දාගන්න ආවර්ත කාලයෙන් 3න් 4ක්. 3න් 4ක්. හරි. ඔන්න ඔහොම කරගත්තා. මේ ක්‍රමය පුරුදු වෙන්න. මේක වැදගත්. හරි. එහෙනම් ආවර්ත කාලයේදී අපි දන්නවා මෙයා උඩින් half එකයි යටින් half එකයි යනවා විස්ථාපනයේ සයින් ආකාර විචලනය. සයින් ආකාර විචලනය. හරි. ඔන්න ඔහොම වෙනවා. හරි. මෙතනිනුත් ආයේ කොහොම න්‍යාය ආවේ. දැන් බලන්න ඕනේ විස්ථාපනයේ බිඳුව වෙද්දී ප්‍රවේගය මොකද වෙන්නේ? හරි දන්න කට්ටිය chat එකේ දාන්න. විස්ථාපනයේ බිඳුවයි නම් ප්‍රවේගය මොන වගේ අගයක්ද තියෙන්නේ? විස්ථාපනයේ බිඳුවයි නම් ප්‍රවේගයට තියෙන මොන වගේ අගයක්ද? මේක ලස්සන ෂෝට් නෝට් එකක් කතා කරලා තියෙන්නේ. සියල්ල තියෙන එකක්. මෙන්න විස්ථාපනයේ බිඳුවක් වෙන තැන. මෙන්න විස්ථාපනයේ ධන A වෙන තැන. මෙන්න විස්ථාපනයේ ඍණ A වෙන තැන. මොකක් වෙනවද? විස්ථාපනයේ බිඳුව කියන්නේ මැද ලක්ෂය, මැද ලක්ෂය. මොකක්ද? සමතුලිත ලක්ෂය. නැත්නම් මැද චලිතයේ කේන්ද්‍රය. මෙතන මොකක් වෙනවද? වේගයට උපරිම වේගය තියෙන මෙතන. සරල අවලම්බයක් ගත්තොත් මේ හරිය වේගය බිඳුවයි, මැදටදී වේගය උපරිමයි, මේ හරියටදී ආයේ වේගය බිඳුවක් වෙනවා. වේගයේ උපරිමකේ තියෙනවා. හරි. එහෙනම් බලන්න මේ පැත්තට කාලය, තුනේම මේ පැත්තට කාලය. දැන් මෙයාගේ විස්ථාපනය යන්නේ මෙන්න මෙහෙම. මෙහෙට ගියොත් විස්ථාපනයේ ධන පැත්තේ වැඩිම. ඒක තමයි ධන A කියලා කියන්නේ. මේක ඍණ A කියන එක. ඒ කලින් පස්තාරේ කතා කරපු එක. දැන් ප්‍රවේගය මේකට අනුරූපව අපි නිර්මාණය කරන්න යන්නේ. මතක තියාගන්න මේ විභාගෙදී අහන ප්‍රශ්නය. මේ කෙලින්ම MCQ මේ ඕගලන්ට අඳින්න කියලා තේනවා. හරි ඒ නිසා හොඳට අහගන්න කතාව ඈ. හරි විස්ථාපනයේ බිඳුවක් වෙනවා නම් බලන්න එතන යාගේ ප්‍රවේගය උපරිම වෙන්න ඕනේ. නිකන් දලා අයිඩියා එකක් ගමු. ඊට පස්සේ විස්ථාපනයේ උපරිම වෙද්දී එයා කෙරවලට යද්දී මෙයාගේ ප්‍රවේගයේ බිඳුවක් වෙනවා. විස්ථාපනය ආයේ කලින් තැනට එද්දී මෙයා දැන් කලින් ගියේ මෙහෙට කියලා හිතන්නකෝ. මෙහෙට ගියා මෙතන නතර වුණා අන්න ආයේ මෙහෙට යනවා දැන්. හරි විස්ථාපනය ආයේ බිඳුවක් වෙන තැනදී මෙයා යනවා අනිත් පැත්තට ළමයි. අනිත් පැත්තට උපරිම වේගයෙන් යනවා. ආයේ මොකක් වෙනවද? මෙයා විස්ථාපනයේ උපරිම විදිහට ඍණ පැත්තට ඇවිල්ලා නතර වෙද්දී අන ප්‍රවේගය බිඳුවක් වෙනවා. ආයේ මොකක් වෙනවද? ආයේ අර විදිහටම කර්ව් එක යනවා. බලන්න මෙයාගේ මොකද වෙලා තියෙන්නේ කියලා. මෙයාගේ කර්ව් එක ඔහොම යද්දී මෙයා කර්ව් එක ගිහින් තියෙන්නේ කොහොමද? මෙහෙම. chat එකේ දාන්න මේක මොන ආකාර කර්ව් එකක්ද කියලා දන්න කට්ටිය. මේක මොන ආකාර කර්ව් එකක්ද කියලා දාන්න. මේක මොන ආකාර කර්ව් එකක්ද කියලා දාන්න. මොකද? මේක කෙලිම සයින් නේ. මේ කෙලිම සයින්. මේක සයින් නෙවෙයි. සයින් වල ෆස්ට් හාෆ් එක අයින් කරලා තියෙනවානේ. සයින් වල ෆස්ට් හාෆ් එක අයින් කරලා තියෙනවා. මේක කෙලිම තනිකරම cos එකක්. හරි. අයිතර මේක මොකක්ද දෙන්නේ? දෙල්ද? නෑ දෙල් කියලා එකක් නෑනේ. සයින් තියෙනවා, cos තියෙනවා, tan උත් තියෙනවා, tan ඉන්නේ නෑ සාමාන්‍ය. හරි මේ ඔක්කොම සයින් cos වගේ යන්නේ. හරි. එහෙනම් මේක ගත්තට පස්සේ සයින් ආකාර එකක්, මේක ගත්තාම cos ආකාර එකක්. ඒක වෙනස තමයි වෙන්න හේතුව තමයි විස්ථාපනයේ බිඳුවක් වෙන තැන ප්‍රවේගය උපරිමයි. හරි වෙන ක්‍රමයක් නැද්ද? ඕක හදලා ගන්න පුළුවන්. v සමානයි හරි a වර්ග හරි ඔමේගා වර්ග sorry v වර්ග සමානයි ඔමේගා වර්ග a වර්ග ඍණ x වර්ග කියලා අපි දානවනේ. කොහොම දානවනේ? හරි. ඉතින් ඕක දාලා බලන්න ඔය x කියන එක වෙනුවට හරි දැන් x වල තමයි ඔය sin θ කියන කැලේ ආවේ. x කියන එක වෙනුවට දාලා sin වර්ග අරගෙන අරවමයා කරලා ගත්තට පස්සේ හරි මෙතනත් ඔමේගා වර්ග තියෙනවා. හරි ඕවර්වමයා කරලා ගත්තට පස්සේ මොකක් වෙනවද? මෙතනින් ඔක ආදේශ වෙලා එනවා cos විදියට සුළු වෙලා එනවා. හරි ඒවා අපි හදන්න යන්නේ නැහැ. ඒක ගොඩක් සංකීර්ණයි අපේ දැනුමට. එහෙම සිද්ධියක් ඔතනින් ගන්න පුළුවන්. පැහැදිලිද? නැත්තම් අපිට ආවා මොකක් කියලාද? මෙයාගේ v කියන්නේ ඔමේගා cos θ කියලා එකක් ආවා. ඔයගොල්ලෝ මතකද දාන්නේ? v සමානයි ඔමේගා cos θ කියලා එකක් ආවා. එහෙනම් v කියලා කියන්නේ හරි මෙතන ඔමේගා කියන එක නියතයක්. හරි cos θ ගත්තට පස්සේ මෙතන එනවා ඔමේගා t කියලා. පැහැදිලිද? ලස්සනට පෙන්වන්න පුළුවන් කතාව. දැක්කත්? v සමානයි ඔමේගා cos θ කියලා එකක් ලියලාදී ඔයගොල්ලෝ හොඳට බලන්න. මෙතනින් ගත්තට පස්සේ ඔමේගා එක නියතයක්. මෙතනත් ඔමේගා නියතයක්. අන්න cos ආකාර විචලනයක් තියෙනවා. හරි cos ආකාර විචලනයක් තියෙනවා. හරි. තරණය ගත්තාම කොහොමද වෙන්නේ? තරණය ගත්තාම කොහොමද වෙන්නේ? එකම දේ තමයි කරන්නේ. එකම දේ කරන්නේ. හරි. ආයෙත් හිතන්න මැද්දේදී තරණය කොච්චරක්ද? මැද්දේදී තරණය කොච්චරක්ද ළමයි? මැද්දේදී තරණය කොච්චරක්ද? හරි මැද්දේදී තරණය උපරිමද බිඳුවද? හරි මැද්දේදී තරණය උපරිමද බිඳුවද?
හොඳට හිතන්න. සමීකරණය මතක් කරගන්න. a සමානයි ඍණ ඔමේගා වර්ග x. a සමානයි ඍණ ඔමේගා වර්ග x. එහෙනම් x එක වැඩි වෙන්න තමයි a එක වැඩි වෙන්නේ. එහෙනම් කෙලවරේදී තමයි ඒක වැඩි. කෙලවරේ තමයි v එක අඩු. මේ ෂෝට් නෝට් එක. මේක දැන් ඔළුවේ තියෙනවා නම් අන්න මැවෙනවා නම් මේක මෙහෙම නේද වෙන්නේ කියලා. මේ ඔක්කොම ළමයි මාර ඊසි මාර ඊසි. ඒක නැත්තම් අන්න ඒකත් මතක් කරන්න ඕනේ මේකත් හිතන්න ඕනේ. වැඩ දෙක තුනේ අමාරුයි. හරි. තරණය ගත්තට පස්සේ මැද්දේදී බිඳුවයි මෙතන උපරිමයි. හරි. මෙතන a max එකක් මෙතනත් a max එකක්. හරි. හැබැයි හැම වෙලේම තරණය තියෙන්නේ මෙන්න මේ පැත්තට. කේන්ද්‍රයේ පැත්තට තියෙන හැම වෙලේම. කේන්ද්‍රයේ පැත්තට. හරි. හරි. x සමානයි බිඳුව නම් දැන් මේකට අනුරූපව අපි පහළට ගන්න. x සමානයි බිඳුව නම් තරණයක් තනියේ බිඳුවයි. තරණයේ බිඳුවයි. හරි. x එක ධනයේ පැත්තට යද්දි x එක ධනයේ පැත්තට ගියා වොන්න මේ x එක ධනයේ පැත්තට ගියා. තරණයේ max වෙනවා. හැබැයි අනිත් පැත්තට. ඒ මොකක්ද සමීකරණය මේ තියෙන්නේ. a සමානයි ඍණ ඔමේගා වර්ග x. x කියලා කියන්නේ මොකද්ද දැන්? sin ඔමේගා θ a. අපි x එක හදාගත්තානේ x සමානයි a sin ඔමේගා θ කියලා. අන්න බලන්න මේ ඔක්කොම ආදේශ කරාට පස්සේ a කියන්නේ හරි මෙන්න මේ තරණය කියලා කියන්නේ ඔමේගා වර්ග නියතයක්. a කියන්නේ නියතයක්. ඔමේගා කියන එක නියතයක්. කාලයත් එක්ක sin ආකාර විචලනයක් තියෙනවා. කාලයත් එක්ක sin ආකාර විචලනයක් තියෙනවා. හැබැයි sin ආකාරයක මොනවද? ඍණ වෙලා තියෙනවා. මාර ලස්සනයි. හිතලා ගන්නත් පුළුවන්. සමීකරණ වෙනුත් කිසිදු අඩුපාඩුවක් නැතුව පෙන්වන්න පුළුවන්. හරි. එහෙනම් මොකක් වෙනවද? මෙතන බිඳුවයි. මෙයා ධන විස්ථාපනයට ගියාම තරණේ අනිත් පැත්තට ඍණ මෙන්න මේ පැත්තට එනවා. හරි. ඉතින් sin ආකාර එකක් ඍණ පැත්තට ඔන්න ඔහම එනවා. මෙන්න මේ එනවා. හරි. ඔන්න ඔහම එනවා. හරි. ඔය විදිහට ගන්න පුළුවන්. එහෙනම් මේ පස්තාර තුනට හැඩ තුනක් ආවේ. x එකට කිසියම් හැඩයක් ආවා. එකකින් අපි පටන් ගන්නවා. ඒකේ පළවෙනි half එක නැතුව b කියන එක ගන්නවා. x එක අනිත් පැත්ත හරවලා අපි a කියන එක ගන්නවා. හරි. බලයත් එක්ක අඳින්න කිව්වොත් එහෙම දැන් මොකක්ද අපි හිතන්නේ? බලය කියන්නේ f සමානයි m. බලය කියන්නේ f සමානයි m. එහෙනම් m කියන එක අපි මෙතෙන්ට ආදේශ කිරීමක් කරන්න එපේ. දැන් a කියන එක අපි දන්නවා. m කියන එක ආදේශ කරන්න එපේ. ඉතින් මේකේ මම මොකක්ද අන්ඩර්ලයින් කරන්නේ මේ? නියත ඒවා. a කියන එකත් නියතයි. m කියන එක sorry. m කියන එකත් නියතයක්. එහෙනම් බලන්න f කියන එකේ a කියන එක වෙනුවට මෙන්න මේ තඩි හැල්ල දැම්මට පස්සේ m කියන එක නියතයක්. ඔමේගා කියන එක නියතයක්. a කියන එක නියතයක්. ඊට පස්සේ මෙතන ඔමේගා නියතයක්. එහෙනම් කාලයත් එකයි sin ආකාර විචලනේ ඍණ. වෙනසක් නැහැ සර්. මේකම නෙන්නේ. නෑ ළමයි මේකම නෙවෙයි. මේක m වලින් වැඩි වෙලා යනවා. හරි ඒ නිසා මේක පොඩ්ඩක් ගැඹුරට යන්න හෝ ටිකක් උඩින් යන්න පුළුවන්. හරි m වලගේ අණුව මේ හැඩේම තමයි ටිකක් ගැඹුරින් යන්න පුළුවන්. නැත්නම් ටිකක් අඩුවෙන් යන්න පුළුවන්. හරි මේ වගේම ෂේප් එකක් බලය සඳහා එනවා. ඒක මම අඳින්නේ නැහැ. ඒක අඳින්නේ නැහැ. හරි. ඔන්න ඒකත් අපිට දාගන්න පුළුවන්. හරි. මේ ටික ටියුට් එකේ ඇඳා පොතට නම් මම විශේෂයෙන් දාන්නේ නැහැ. පොතට ඕගොල්ලෝ කැමති කට්ටිය ඉන්නවනම් අවශ්‍ය කට්ටිය ඉන්නවනම් තඩි පිටුවක් අරගෙන අයි තනි පිටුවක් අරගෙන CR පොතක තනි පිටුවක් අරගෙන එක දිගට පහළට මෙන්න මේ පස්තා ටික ඔක්කොම දාගන්න ඕන. හරි මේ දේ ගොඩක් වැදගත් ඔයගලන්ගේ MCQ පේපර් එකේදී මේවා අහන්න. හරි එහෙනම් අපි පළවෙනි එක කතා කරා ප්‍රවේග කාල පස්තාරේ කතා කරා වේග කාලේ කතා කරන්න ඕනේ. තරණ කාලේ කතා කරා බල කාලේ කතා කරා. හරි මේ හැම එකේම උපරිමගයන් දාන්න පුළුවන්. x එකේ උපරිමගය a අවමගයේ ඍණ a ප්‍රවේගයේ උපරිමගය මොකද්ද? a ඔමේගා අවමගයේ ඍණ a ඔමේගා තරණයේ උපරිමගය ගත්තාම ඔමේගා වර්ග x ඔමේගා වර්ග a කියන එක. ඔමේගා වර්ගයේ හරි ඒවා මේකේ දාලත් ඇති. අතරණ කාලේ කියන්නේ තරණ කාල පස්තාරේ දාගන්න උපරිමගය මේවා දැන් දන්නවා ඔයගොල්ලෝ. තරණ කාලයේ උපරිමගය ඔමේගා වර්ගය. ඔමේගා වර්ගය. හරි? ඔමේගා වර්ගය. බලය ගත්තට පස්සේ ඔක f සමාන m නේ. මේ තියෙන තරණේ නම් m වලින් වැඩි වෙලා ඊළඟ පස්තාරේ දීලා තියෙනවා. හරි. අපි බලමු වේග කාල පස්තාරේ ගන්න විදිය. වේගය. වේගය කියන එක අවශ්‍යයි. හරි? වේගය කියන එක ගනිද්දි මොකද්ද කරන්න ඕනේ? වේගයට ඍණ කියන්නේ නැහැ. වේගය කියන එක ඍණ කියන්නේ නැහැ. එයා හැම වෙලෙම අදිශයක්. ඒසගේ දිශාවක් අපි සලකන්නේ නැහැ. අරහෙට ගියත් වේගය තියෙනවා. මේ පැත්තට ආවත් වේගය තියෙනවා. ඒත් ධන ඍණ කියලා දෙකක් සලකන්න අවශ්‍ය නැහැ. එහෙනම් මේ කොටසත් උඩට නැවුවා. මේ කොටසත් උඩට නැවුවා. හරි? එහෙනම් වේග කාල පස්තාරේදී මේක උඩට. හරි? මේකත් ඔන්නෝම උඩට එනවා. අත උස්සන්න වේග කාල පස්තාරේ හරියට ඇඳපු කට්ටිය මෙන්න මෙහෙම. මෙන්න මෙහෙම. හරි? මෙන්න මෙහෙම තියෙන්න ඕන ලස්සනට.
හරි බල කාල ප්‍රස්ථාරය ආයි කියලා දෙන්න කියලා තියෙනවා. බල කාල ප්‍රස්ථාරය කියලා කියන්නේ දැන් අපි දන්නවනේ A සහ D අතර ප්‍රස්ථාරය. හරි A සහ D අතර ප්‍රස්ථාරය. අපිට ඕනේ F සහ D අතර ප්‍රස්ථාරය. හරි F සහ D අතර ප්‍රස්ථාරය. F කියලා කියන්නේ දිගහැරියට පස්සේ F සමානයි MA. හරි එහෙනම් මේ හරි F සහ T අතර ප්‍රස්ථාරය කියන්නේ MA සහ T අතර ප්‍රස්ථාරය කියන අදහස. MA සහ T අතර ප්‍රස්ථාරය. අපි දැනටමත් දන්නවා A සහ T අතර ප්‍රස්ථාරය කොහොමද එන්නේ හැඩේ දන්නවා. ඒක m වලින් වැඩි කරන්නයි තියෙන්නේ. හරි? හිතන්න m 1යි කියලා. එහෙනම් A T ප්‍රස්ථාරයම තමයි ඒ විදිහම. m එක 2යි කියලා හිතන්නකෝ. එහෙනම් අර හැඩේම තමයි ටිකක් ගැඹුරින් යනවා. දෙගුණයක් ගැඹුරින් යනවා. m එක 10යි කියලා හිතන්නකෝ. මේක 10 ගුණයක් ගැඹුරින් යනවා. පැහැදිලිද? m එක භාගය කියලා හිතන්න. එහෙනම් මේක භාගයක් ගැඹුරින් යනවා. හරි? හරි විශ්ලේෂණව ගන්න මං කිව්වේ. හරි. ටියු ටික වැරද්දක් තියනවද? බලකාල ප්‍රස්ථාරය ළමයි හරි? ඒකේ දීලා තියෙන උපරිම අගය බලකාල ප්‍රස්ථාරයේ MA ඔමේගා කියලා. MA ඔමේගා නෙවෙයි MA ඔමේගා වර්ග වෙන්න ඕනේ. ඒක හදාගන්න. MA ඔමේගා වර්ග වෙන්න ඕනේ. MA ඔමේගා වර්ග වෙන්න ඕනේ. MA ඔමේගා වර්ග කියලා එන්න ඕනේ. හරි. අවසානයේ ශක්ති කාල ප්‍රස්ථාරය. හරි. දැන් හරි කමන්නේ හිතලා ප්‍රස්ථාරය අඳින්න කාලයත් එක්ක මුළු ශක්තිය වෙනස් වෙන විදිය. මොකක් වෙනස් වෙන විදිය? කාලයත් එක්ක මුළු ශක්තිය. පද්ධතියේ මුළු ශක්තිය කාලයත් එක්ක වෙනස් වෙන විදිය අඳින්න බලන්න. කරන්න බලන්න පොඩ්ඩක් හිතලා. මුළු ශක්තිය කොහොමද කාලයත් එක්ක වෙනස් වෙන්නේ? මුළු ශක්තිය කියන්නේ කොහොමද කාලයත් එක්ක වෙනස් වෙන්නේ? මේ ප්‍රස්ථාර ඔක්කොම ඕගොල්ලන්ගේ විභාගයේ MCQ. හරි? මේ ටික පුළුවන් කියන්නේ MCQ 10 15 පුළුවන් තමයි පාස් වෙවසල. ශක්තිය ජූල් වලින් ගන්නවා. කාලයත් එක්ක වෙනස් වෙන විදිහ අපිට අවශ්‍ය වෙනවා. කොහොමද වෙනස් වෙන්නේ කියන එක. හරි. අයි මෙහෙම ගමු. මෙහෙම ගමු අපි. දැන් කිසියම් පද්ධතියක් තියෙනවා. කිසියම් පද්ධතියක් තියෙනවා. මේ පද්ධතියේ හරි මම ගැතුවේ ශක්තිය තියෙනවා. මම චලන වෙනවා සමහර වෙලාවට. සමහර වෙලාවට නිශ්චල වෙනවා. ආචලන වෙනවා. ආයි නිශ්චල වෙනවා. විභව ශක්තිය තියෙනවා. චාලක ශක්තිය තියෙනවා. එක එක ශක්ති ආකාර තියෙනවා. හැබැයි මේ එකම පද්ධතියක්. අපි එළියෙන් කිසිම දෙයක් කරන්නේ නැහැ. සරල අවලම්බේ පොඩ්ඩක් උස්සලා අතාරිනවා විතරයි. අපි තමයි ආරම්භක ශක්තිය දෙන්නේ. ඊට පස්සේ මෙයා තනියම එහෙට මෙහෙට ආචර්වල දෙනවා. හරි? එහෙනම් කාලයත් එක්ක මෙයාගේ ශක්තිය වැඩි වීමක් සිද්ධ වෙනවද? ඕනේ සර්. මෙයා උඩට යද්දී විභව ශක්තිය වැඩි වෙනවනේ. මෙයා පහළට යද්දී චාලක ශක්තිය වැඩි වෙනවනේ. ඔය එක මම පිළිගන්නවා. විභව ශක්තිය වැඩි වීම, විභව ශක්තිය අඩු වීම, චාලක ශක්තිය වැඩි වීම, ඒක අඩු වීම එහෙම තියෙනවා. මේ පද්ධතියේ මුළු ශක්තිය ගත්තොත් මේ පද්ධතිය ඇතුලේ දැන් එයා තනියම වැඩ කරන කෙනෙක්. පද්ධතියේ මුළු ශක්තිය කාලයත් එක්ක කිසිදු විචලනයක් වෙන්නේ නැහැ. මේවා විභාගෙදී අහනවා, යුනිට් ටෙස්ට් එකකට අහනවා. ඔන්න මං කිව්වා. හරි? මුළු ශක්තිය කියන එක කාලයත් එක්ක විචලනය වෙන්නේ නැහැ. මේකේ ප්‍රතිරෝධී බල නැත්තම්. ප්‍රතිරෝධී බල තිබ්බොත් අඩු වෙන්න පුළුවන්. ඔය ඉස්සරහට කතා කරමු. හරි? පරිවර්තනය අරවා මේ ඉස්සරහට කතා කරමු. ප්‍රතිරෝධී බල නැත්තම් මුළු ශක්තිය වෙනස් වෙන්නේ. හරි. එහෙනම් චාලක ශක්තිය, විභව ශක්තිය වෙනස් වෙනවනේ. ඔව්. ඒ ටික කතා කරන්නත් ඕනේ. ඒ ටික කතා කරන්නත් ඕනේ. හරි. මෙන්න ආවර්ත කාලය. මෙන්න ආවර්ත කාලය. මෙන්න තුන් කාල. මෙන්න හරි මැද්ද. ඔව් ඔව්. මෙන්න හරි මැද්ද. මෙන්න පළවෙනි කාලය. හරි. විස්ථාපනයේ බිඳුවයි. විස්ථාපනයේ බිඳුවයි. දැන් මතක් වෙන්න ඕනේ මැද ඉන්නේ. මැද ඉන්නවා නම් ප්‍රවේගය උපරිමයි. ප්‍රවේගය උපරිම නම් චාලක ශක්තිය භාගයේ mv වර්ග. චාලක ශක්තිය උපරිමයි. ඔන්න චාලක ශක්තිය උපරිමයි. මම රතු පෑනෙන් දාන්නම් ඈ. ඔන්න චාලක ශක්තිය උපරිමයි. මෙයා එනවා මෙතෙන්ට. අන්න එයා කෙළවරටම ගියා. අන්න ඩිංගාලා නතර වෙනවා. සද්දෙත් ඇහෙනවද? නෑ ඩිංගා නැහැ කොහෙවත් වදින්නේ නැහනේ. නතර වෙනවා. හරි. එහෙනම් මෙතෙන් ගියාට පස්සේ නතර වෙනවා. හරි. නතර වුණා නම් චාලක ශක්තිය බිඳුවයි. මෙතෙන්ට ආවට පස්සේ ආයි චාලක ශක්තිය වැඩි වෙනවා. හරි. එහෙනම් චාලක ශක්තිය වෙනස් වෙන විදිහ ගත්තට පස්සේ හරි චාලක ශක්තිය වෙනස් වෙන විදිහ ගත්තට පස්සේ මෙන්න මෙහෙම අපිට එනවා. හරි. ඔහොම එනවා. ඔන්නෝම චාලක ශක්තිය වෙනස් වෙනවා. හරි. කර්ව් එකක් විදිහට යන්නේ. ඔක්කොම කර්ව්ස් යන්නේ. විභව ශක්තිය ගත්තොත් මැදදී විභව ශක්තිය බිඳුවයි. කෙළවරට ගියාට පස්සේ විභව ශක්තිය වැඩි වෙනවා. එහෙනම් එයා ගත්තට පස්සේ
එයත් කර්ව් එකක් විදිහට ඔන්න ඔහම යනවා. ඔන්න ඔහම යනවා. හරි. එහෙනම් මේ කර්ව් එකෙන් පෙන්වන්නේ විභව ශක්තිය EP කියන එක. රතු පාට කර්ව් එකෙන් පෙන්වන්නේ චාලක ශක්තිය EK කියන එක. කළු පාටකින් පෙන්වන්නේ මුළු ශක්තිය ET කියන එක. හරි. ඔය සියල්ල විභාගෙදී හොඳටම අහලා තියෙනවා. හොඳටම අහලා තියෙන ඔන්න ඔය කතා ටික. තේරුණාද? හරි. හරි. ගැටලු තියෙනවද මේ ටිකේ? මෙන්න මේ තුනම දාගන්න. EP එකයි EK එකයි ET එකයි. මෙහෙම ප්‍රශ්නයක් අහලා තියෙනවා. හරි. දැන් අපි ගත්තොත් එහෙම තරණය. තරණය කොහොමද කාලයත් එක්ක වෙනස් වෙන්නේ කියන එක. තරණය කියන එකේ තියෙනවා මොකද්ද? එහෙම තියෙනවනේ. තරණය කියන එකේ තියෙනවා ඍණ ඔමේගා වර්ග x කියන එක. x වෙනුවට අපි ආදේශ කරනවා x කියන්නේ a sin t ඔමේගා t නිසා. a sin ඔමේගා t නිසා ඔන්න ඔක ආදේශ කරාට පස්සේ හරි මේ ඍණ ලකුණ කියන එකට මොකද වෙන්නේ? ඒක තමයි අපි හිතින් දානවා. මොකද මේ x කියන එක වෙනස් වෙන විදිය මෙහෙම නිසා x කියන එක වෙනස් වෙන එක ඔහොම නිසා අපි මේක ඍණ කරනවා. අනිත් පැත්ත හරවනවා. උඩේ හරි කොට කරනවා. හිතින් අපි හිතින් මේක ඍණ ලකුණක් දානවා. ඒතකොට මෙයා ඔන්න ඔහොම එනවා. මේ රතු පාටින් ආපු එක තමයි මොකද්ද දැන්? මේ තියෙන ඒක. එතන මෙතන අගය විතරයි අපිට වැදගත් වෙන්නේ. එහෙනම් මෙතෙන්දී ඒක මෙන්න මෙතෙන්දී ඒක කොච්චරයිද? ධන විදිහට තියෙනවා ඔමේගා වර්ගයේ එකක්. හරි? එතන ධන. හරි? ඒ ධන පැත්තටනේ ගිහින් තියෙන්නේ. මෙතන ඍණ එක ඍණ ඔමේගා. දැන් උඩ ඍණ කරන්න අවශ්‍ය නැහැ. ඒ ඍණ එක අපි දැනටමත් ආදේශ කරලා යොදලා ඉවරයි. ආයෙ ඍණ දාන්න අවශ්‍ය නැහැ. ඉතින් දැන් හරි. දැන් තියෙන විදිහටම තියෙනවා. හරි. මේ ටික ඔක්කොම මතක තියාගන්න. මතක තියාගන්න කියන්නේ පාඩම් කාන්දයක් නැහැ. අවබෝධ කරගන්න මෙන්න මෙහෙමයි හදලා ගන්න කියලා. x එකයි t එකයි දන්නවනේ. ඊටු ඔක්කොම හදලා ගන්න පුළුවන් වෙන්නේ මේ ආකාරයට. හරි. මේක පාස් පේපර්ස් පොඩ්ඩක් බලලා කරන්න. හරි. ගොඩක් ඕගලන්ට ඇති මේකේ ඔය පස්තාර ගැන අරව මේ වහපු ඒවා. ඉතින් පොඩ්ඩක් බලලා කරන්න මේ ඒකට තේරෙයි කොයිතරම් මේවා වැදගත් වෙනවද කොහොමද මේක පාඩම් කරන්න ඕනේ. අවසානයේ ඔයගොල්ලෝ මේ පාඩම් කරන සියල්ල කොළ කැලේක ලියලා එන්න තියෙන්නේ. එසම මේක මේ ගොඩාක් වෙලා පොත දිහා බලන් හිටියා. කන් නැතුව පොත දිහා බලන් හිටියා. පැය මෙච්චර පාඩම් කරා. දවසට පැය 2යි නිදාගත්තේ. ඕවා පේපරේ ලියන්න බෑ. එසම කොළ කැලේ අහන ප්‍රශ්න වලට උත්තර ටික ලියන්න තමයි පුරුදු වෙන්න ඕන. එසම පාස් පේපර්ස් කරන්න අනිවාර්යයෙන්ම හරි. හරි. දැන් එතකොට අපි අද කතා කරනවා කම්පන කලාව කියන එක ගැන. හරි? කම්පන කලාව කියන එක ගැන අපි කතා කරනවා. ඒක ගැන අපි බලමු. කම්පන කලාව ගැන කතා කරලා මම ඉන්ට්‍රෝ එකක් දෙන්නම්. ඒක ටිකක් දිගයි. කලාව කියන්නේ මොකක්ද කියලා අපි ඉන්ට්‍රොඩක්ෂන් එකක් අරගෙන ඉන්ට්‍රෝ එකක් දෙන්නම්. ගානක් කතා කරනවා කියලා කිව්වා 13 පිටුව ගාන. හරි ඒක පස්සේ බලමු. හරි? ආයෙ මතක් කරන්න මට. හරි. මොකද්ද මේ කලාව? මොකද්ද මේ කලා කෝණය? එවන කලා එක වචන ටිකක් එනවා ඉස්සරහට ඈ. මෙන්න මේක ගැන අදහස මෙහෙම ගන්නකො. මෙන්න මෙහෙම ගන්නකො කලාව කියන එක. හරි? දැන් මේ කලාව කියන්නේ මෙයා නෙවෙයි. අපි දන්නවා අංශක 30යි. අංශක 30යි. 30න් එහාට ගියාට පස්සේ නැත්නම් මේ එක අංශකයක් 60කට බෙදුවොත් අපි දන්නවා අන්න කලා එකයි. කලා එකයි. එහෙම අපි කියනවනේ. ඔය එක කලා එකක්. එක කලා එකක්. ආයේ 60කට බෙදුවොත් අපි කියනවා විකලා එකයි. විකලා කියන්නේ හපලා කියන එක නෙවෙයි ඈ බයිට් එකක් කියන එක නෙවෙයි ඈ. හරි? විකලා කියලා සිංහලෙන් කියනවා. එහෙම තියෙනවනේ. ඔය කලා කියන එක නෙවෙයි මෙතන කලාව කියලා කියන්නේ. මෙතන කලාව කියලා කියන්නේ මෙන්න මෙහෙම. හරි? පේස් එක කියන එක. පේස්. හරි? මේක ඔයගොල්ලෝ අහලා තියෙනවා දැකලත් ඇති. ඔය ඉඩම් විකුණන්න තියෙද්දි විකුණන්න තියෙන ඉඩම් වල ටිකක් පාරායිනේ තියෙන මේ නාගරික පැතිවල තියෙන ඉඩම් වල ගහලා තියෙන මොකද්ද වචනේ? මොන විදුලිය තියෙනවා කියලාද කියන්නේ? විදුලිය කොහොම ඒවා කියලාද කියන්නේ? මොන විදුලිය කියලාද කියන්නේ? තෙකලා විදුලිය. මේ තේ එකතු කරලා නෙවෙයි ඈ. මේ කරන්ට් එකෙන් තේ හදන්න පුළුවන් කියලා නෙවෙයි කියන්නේ ඈ. තෙකලා. තෙකලා කියලා කියන්නේ වචන දෙකක්. තේ කියන්නේ ත්‍රී කියන අදහස. තුනක් කියන එක. කලා කියන්නේ ෆේස් එක කියන එක. එහෙනම් අපි කියනවා මේක 3 phase කරන්ට් එකක්. 3 phase කරන්ට් එකක්. ඒ කියන්නේ කරන්ට් එකේ තියෙනවා කලා තුනක්.
මොකද්ද අප මේ මේකේ තියෙන කරන්ට් එකේ තියෙන කලාව. කලාව කියන ළමයි මේකයි. මෙන්න මේකයි. හරි. සරල අදහසක් ඈ. පස්සේ පටල ගන්න එපා හොඳට අහගන්න. හොඳට අහගන්න. හිතන්න මාගාව තියෙනවා සරල අවලම්බයක් මෙන්න මෙහෙම මෙයාගේ තන්තු විදිකේ. වගේ තන්තු විදිකේ. හරි. මාගාව තියෙනවා තව සරල අවලම්බයක්ම මෙයාගේ තන්තු විදිකේ. හරි. දැන් හිතන්න මම මේ දෙන්නම එකම අවස්ථාවේ පොඩ්ඩක් උස්සලා අතහරිනවා. දැන් මොකද වෙන්නේ? එකම අවස්ථාවේ පොඩ්ඩක් උස්සලා අතහැරියා. එහෙනම් දෙන්නම දැන් මෙහෙම යනවා ඈ. බබා නලවනවා වගේ දෙන්නම දැන් මෙහෙම යනවා. හරි. මොකද මං කරේ? දෙන්නම පොඩ්ඩක් උස්සලා අතහැරියා. તો දෙන්නම එකම විදිහට යනවා. හරි. හරි. මෙහෙම කරා කියලා හිතන්නකෝ. මෙන්න මෙහෙම කරා කියලා හිතන්නකෝ. මම මෙන්න මේ පැත්තේ කාවා. දකුණු පැත්තේ කාවා. මේ පැත්තට උස්සන ගමන් වම් පැත්තේ කාවා මෙහෙට ඉස්සුවා. දැන් කොහොමද යන්නේ? මෙහෙම යන්නේ දැන්. හරි. ඔන්නෝම යන්නේ. තේරුණාද? අන්න ඒක වෙනස් කරන්න මේ පාවිච්චි කරන. මෙන්න මේ වෙනස කියන්න පාවිච්චි කරන එක තමයි කලාව කියලා කියන්නේ. දැන් පේස් එක. පේස් එක කිව්වම තේරෙනවනේ. මෙයා ඉන්නේ කොයි පේස් එකේද? හරි. මෙයාට සමානයිද? එයාට වඩා කොච්චර වෙනස්ද? එයාත් එක්ක තියෙන ગેප් එක කොච්චරක්ද? අන්න ඒක තමයි මේ කලාව කියලා කියන්නේ. දැන් කලාව කියලා කියන්නේ මොකද්ද? මෙයා මේ චලිතයේ යෙදෙනකොට මෙන්න මේ දෝලනයේ යෙදෙනකොට මේ දෝලනය හරියට ඉන්න තැන. මේ දෝලනයක් මොන තැනද ඉන්නේ? එයාට ඉන්න පුළුවන් තැන් මොනවද? මධ්‍ය පිහිටුම, මෙන්න මේ පැත්ත පිහිටුම, මේ පැත්ත පිහිටුම. ඔන්න ඔය පිහිටුම් අතර වෙනස අපි කියනවා කලාව. කලාව කියලා. පැහැදිලිද? ඒක තමයි කලාව කියලා කියන්නේ. දැන් මොකද්ද මේ 3 phase කියලා කියන්නේ? 3 phase වෝල්ටීයතාවය කියලා කියන්නේ. තෙකලා වෝල්ටීයතාවය කියන්නේ. තෙකලා වෝල්ටීයතාවය කියන්නේ ඒ කරන්ට් එක ඇතුලේ තියෙනවා එකම ඒ කියන්නේ වයර් එකේ ඉන කරන්ට් එක ඇතුලේ තියෙනවා කරන්ට් එක අපි කතා කරානේ. AC කරන්ට් එක. ප්‍රත්‍යාවර්ත ධාරාව. කොහොමද වෙන්නේ? මෙහෙමනේ යන්නේ. මෙහෙමනේ යන්නේ. හරි. මේකේ තියෙනවා කලා තුනක්. ඒ කියන්නේ මෙහෙම යනවා හරි මෙහෙම යනවා තුන් දෙනෙක් එකතු වෙලා මේ කලා තුනක් කියන්නේ කලා තුනක එකතුවක් විදිහට තමයි එතන හැදිලා තියෙන්නේ. හරි කියන්නේ කරන්ට් පාරවල් තුනක් එනවා වගේ අදහසක්. කියන්නේ සයින් වේව් තුනක් එනවා වගේ අදහසක්. හරි ඒකත් එක මොකද වෙන්නේ? හොඳ කරන්ට් එකක් අපිට ගන්න පුළුවන්. හරි හොඳ කරන්ට් එකක් ගන්න පුළුවන්. මෙහෙම හිතන්නකෝ. කරන්ට් එක අපි දන්නවා කරන්ට් එක මෙහෙමනේ එන්නේ ළමයි. ඔන්න ඔහොමනේ එන්නේ. ඉතින් හිතන්න මේ කරන්ට් එක කොහොම එනකොට අන කරන්ට් එක උපරිම අවස්ථාව තියෙනවා. අවම වෙන අවස්ථාව තියෙනවා. හරි මේකත් උපරිමයි. අනිත් පැත්තට උනාට අවුලක් නැහැ. අන අවම වෙන අවස්ථාව තියෙනවා. මේකට අපි තව එකක් දානවා. පොඩ්ඩක් එහාට ගියාම තව මෙහෙම වේව් එකක් දානවා. තව කරන්ට් එකක් දානවා. හරි? තව කරන්ට් එකක්. තව චුට්ටක් එළියට ගියාම තව කරන්ට් එකක් දානවා. තව කරන්ට් එකක් කොහොමද? දැන් බලන්න මොකද වෙන්නේ කියලා. දැන් පටන් ගත්තී බිඳුවයි කියලා හිතන්නකෝ. මේ හරියේදී මෙයක් තියෙනවා ලොකු වගයක් හදලා දෙනවා. මෙතෙන්දී ලොකු වගයක්. මෙතන දැන් බිඳුව වෙනවද? නෑනේ මේ. එතන දෙන්නෙක් ඉන්නවා. අන්න තව ලොකු වගයක් හදලා දෙනවා. දැන් බලන්න කරන්ට් එක ටිකක් වැඩි අවස්ථාවකින් යනවා. කොහෙවත් බිඳුව වෙන්නේ නැහැ. හරි? ඍණාගයක් එන්න පුළුවන් අර. බිඳුව වෙන වාර ගණන් ටික අඩු කරලා තියෙනවා. හරි? මේ ඍණාගය වෙන එකත් හදන්න පුළුවන් ළමයි. තව පොඩ්ඩක් මේ ටික ඈඩ් කරොත් එහෙම ඍණාගයක් එන්නේ නැති වෙන්නම හදන්න පුළුවන්. ඍණාගයක් එන්නේ නැති වෙන්නම ලස්සනට හදන්න පුළුවන්. හරි? එතකොට තෙකලා විදුලිය කියලා කියන්නේ අන්න එක චලිතයක්, එක සයිනාකාර විචලනයක් නෙවෙයි. මේක ඊට වඩා පොඩ්ඩක් වෙනස් වෙන තව කෙනෙක් ඉන්නවා. තව කෙනෙක් ඉන්නවා. ඒ වගේ තුනක් ඉන්නවා. ෆේසස් තුනක් තියෙනවා. හරි? හරි. එහෙනම් මේ කලාව කියලා කියන්නේ නිකන් අර මේ තියෙන චලිතේ අවස්ථාව වගේ අදහසක්. දැන් අපි ඔය කියනවා දැන් අපිට පුළුවන් එක එක facial expressions දාන්න. අපිට පුළුවන් එකම මූණෙන් එක එක මූණ පෙන්වන්න පුළුවන්. පොඩක් දුකින් ඉන්න එකක් පෙන්වන්න පුළුවන්. දැන් පොඩක් සතුටින් ඉන්න එකක් පුළුවන්. බය වෙච්ච එකක් පුළුවන්. දැන් මේ ඔක්කොම කරන්නේ එකම මූණෙන්. අන්න ඒ වගේ තමයි. මේ එකම චලිතයේදී අපිට පුළුවන් එක්කෙනෙක් මැද්දෙන් පටන් ගන්න, එක්කෙනෙක් මේ කෙරවලෙන් පටන් ගන්න, එක්කෙනෙක් මෙහෙ පටන් ගන්න. ඒක තමයි කලාව කියන්නේ. හරි, යා පටන් ගන්න තැන නැත්නම් යා තව කෙනෙක් එක්ක දක්වන වෙනස, ඒකට අපි කලාව වෙනස කියනවා. එහෙනම් කලාව කියන්නේ මෙයා ඉන්න පේස් එක. හරි, මෙයාට තියෙන මෙයාගේ චලිතේ එකම චලිතය තමයි. ඒකට මෙයාගේ චලිතය මෙයා නිකන් පටන් ගන්න තැන වගේ අදහසක්. හරි? හරි. එහෙනම් මම හිතනවා තේරුණා කියලා කතාව. එහෙනම් හිතන්න මෙන්න මෙහෙම වුණා කියලා. මෙයා මෙතනින් පටන් ගන්නවා. මෙහෙම ගිහිල්ලා මෙතනින් ඇවිල්ලා එයා මෙහෙට එනවා. ආයෙත් ඕකම කරනවා. මෙයත් එහෙමමයි පටන් ගන්නවා. එහෙනම් අපි කියනවා මේ දෙන්න අතර කලාව වෙනසක් නැහැ. මේ දෙන්න එකටම යන්නේ බලන්න. මෙහෙම තිබ්බා උඩ දැම්ම. මෙහෙම ගියා මෙහෙම. හරි එකටම යන්නේ. කලාව වෙනසක් නැහැ. කලාව වෙනසක් නැහැ කියලා කියනවා. මේක ඉස්සරහට වැදගත් නැහැ. සමරානුති චලිතෙන් ඉවර වෙන්නේ නැහැ. දෝලන හා තරංග පාඩමේ දිගටම කලාව වෙනස වැදගත් වෙනවා මතක තියාගන්න. හරි. එහෙනම් මේ වගේ අවස්ථාවක අපි කියනවා කලාව වෙනස කීයද? බිඳුවයි. කලාව වෙනස බිඳුවයි. කලාව වෙනස බිඳුවයි. හරි. මේක පෙන්වන්නේ අපි මෙන්න මෙහෙම හරියටම. හරි. ඔය සරල අදහසක් මම දුන්නේ. මේක හරියටමයි පෙන්වන්නේ මෙන්න මෙහෙම. මෙන්න මෙහෙම. හරි. මෙයාගේ චලිතය අපි පෙන්වනවා මෙහෙම රවුමකින්. මෙහෙම රවුමකින්. එයා මෙතනින් පටන් ගන්නවා. හරි මැද්දෙන් පටන් ගන්නවා. මෙහෙට ගිහිල්ලා මේ කෙළවරට ගිහිල්ලා. හරි.
සෝරි මෙතනින් පටන් ගත්තා. මගේ චලිතය පටන් ගත්තේ මෙතනින්. හරි ඔන්න ඕම පටන් ගත්තා. හරි මෙතනින් පටන්ගෙන මෙතෙන්ට ආවා. ආයි මෙන්න මේ කෙරවලට ගියා. ආයි යා මෙතෙන්ටම ආවා. ආයි මෙතෙන්ටම ආවා. ඔන්න ඕකනේ. හරි. ඉතුරු කෙනාවත් අපි මේකෙම ඇන්දොත් ඉතුරු කෙනාවත් අපි මෙහෙම ඇන්දොත් එයත් පටන් ගත්තේ මේ කෙරවලේ. එයත් මැද්දට ගියා. ආයි මේ කෙරවලට ගියා. හරි මේ දෙන්නම යන්නේ එකටම. වෙනවද? මෙයා යන විදිහටමයි මෙයත් මේ රවුම යන්නේ. ඒකට අපි කියනවා එකම කලාව යනවායි කියලා. හරි. කලාව අපිට වෙනස් කරන්න පුළුවන් මෙන්න මේ ආකාරයට. හොඳට බලන්න දැන් මම කරන්න යන වැඩි. හොඳට බලන්න දැන් මම කරන්න යන වැඩි. හරි. මෙයාව මම ගන්නවා මෙන්න මෙයාව මම ගන්නවා මෙන්න මෙතෙන්ට. හරි. මේ පැත්තේ ඉන්න කෙනාව මෙහෙට ගත්තා. මෙතන ඉන්න කෙනාව මෙහෙට ගත්තා. හරි. දැන් දෙන්නම එකට අතරිනවා. හරි. 1 2 3යි. මෙහෙම මෙහෙම. මෙහෙම මෙහෙම. මෙහෙම මෙහෙම. හරි. දැන් දෙන්නගේ චරිත එකම ආකාර නෙවෙයි. හැබැයි දෙන්නම කරන්නේ එකම චරිතේ. ඒ කියන්නේ ඇයිද? මෙයා ගත්තත් එයා කරන චරිතය ගත්තාම මෙහෙම 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 යන එක නෙවෙන්නේ. මෙයා ගත්තත් මෙහෙම 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 යන එක නෙවෙන්නේ. හරි? එකම දිග තියෙන්නේ. හරි? එකම ගුරුත්වාකර්ෂණය තියෙන්නේ. එකම කාලාවර්තය තියෙන්නේ. එකම සංඛ්‍යාති තියෙන්නේ. හැබැයි මෙයා මෙහෙම මෙහෙම යනවා. මෙයාත් මෙහෙම මෙහෙම යනවා. දෙන්නම එකට ගත්තාම අන්න දෙන්න අර මෙහෙම මෙහෙම යනවා නෙවෙයිනේ. පොඩි වෙනසක් තියෙනවානේ. අන්න ඒක තමයි අපි කලාව වෙනස කියලා කියන්නේ. මේක රවුමට දැම්මොත් ඔයාලට මේක ලස්සනට තේරෙයි. ලස්සනට තේරෙයි. හරි. ඕන්න බලන්න මේක රවුමට දැම්මට පස්සේ වෙන දේ. රවුමට දැම්මට පස්සේ වෙන දේ බලන්න. හරි. ඔන්න රවුම ඇඳ තඩියට තඩිය. මෙන්න රවුමේ කේන්ද්‍රය. හරි. රවුමේ කේන්ද්‍රය. බලන්න මෙන්න මේ පළවෙනියා හරි මම නිල් පාටින් අඳින්නම් මෙන්න මෙයාව. හරි පළවෙනි අවස්ථාව නිල් පාටින් අඳිනවා. මෙයා පටන් ගන්න ළමයි මෙතනින්. එතනින් පටන්ගෙන එයා මැද්ද අවස්ථාව පව කරගෙන මෙතන කෙරවලට ගිහලා ආයෙ මෙහෙම එන චලිත හිතන්න. ඒක දෝලනයක්. මෙතනින් පටන්ගෙන මෙතෙන්ට ගිහිල්ලා මෙතෙන්ට ගිහිල්ලා මෙතෙන්ට ගිහිල්ලා ආයෙ මෙතෙන්ට වෙනවා. දෙවෙනියා බලන්න. රතු පාටින් දාන්න. මෙන්න දෙවෙනියා. හරි. එයා පටන් ගන්නෙ මෙතනින්. එයා පටන් ගන්නෙ මෙතනින්. එතන මෙයා මෙතනින් පටන් ගද්දි මෙයා මෙතනින් පටන් ගන්නවා. මෙයා මෙතෙන්ට යද්දි මෙයා මෙතෙන්ට එනවා. ඔය. මෙයා මෙතෙන්ට එද්දි මෙයා මෙතෙන්ට එනවා. හරිද? කවදාවත් දෙන්නට දෙන්න අල්ල ගන්න බෑ. දෙන්න හැම වෙලෙම ඉන්නවා අංශක කීයකින් ඈත් වෙලාද? මේ රවුමේ අංශක කීයකින් ඈත් වෙලාද? මේ කීයද කියන්න? මෙතන අංශක කීයකින් ඈත් වෙලාද ඉන්නේ? අංශක මොකද්ද? අංශක 180කින්. 5 වලින් කියන්න මට ඔක 5 වලින් කියන්න 5 ඒවා කීයද? 5 ඒවා එකයි. සම්පූර්ණ රවුම ගත්තොත් 2යි 5. දැන් එහෙනම් භාගයක් නිසා එක 5 එකක්. හරි. එහෙනම් අපි කියනවා මෙන්න මේ අවස්ථාවේදී මේගොල්ලන්ගේ කලාව කියන එක මේගොල්ලන්ගේ කලාව කියන එක අංශක 180කින් වෙනස්. කලාව වෙනස අංශක 180යි. නැත්නම් 5 වලින් අපි ඔක් කියනවා කලාව වෙනස 5. කලාව වෙනස 5. හරි. හරි. මම තව එක්සර්සයිස් එකක් දෙනවා. ඕගොල්ලන්ට කියන්න තියෙන්නේ මට මෙන්න මේකේ කලාව වෙනස කීයද කියලා. හරි. මෙන්න මේ මං අඳින එකේ කලාව වෙනස කීයද කියලා කියන්න තියෙන්නේ. මම මේ අඳින එකේ කලාව වෙනස කීයද කියලා කියන්න තියෙන්නේ. හරි. මේ මිනෝ එක්කෙනෙක්. ඒක බට්ටෙක්. හරි. මෙතන ඉන්නවා තව බට්ටෙක්. දෙන්නගේම එකම දිග තියෙන එකම කාලාවර්ත තියෙන්නේ ඒව ගැන හිතන්න එපා. දෙකම සමානයි. හරි. මේ බට්ටා මෙතෙන්ට අරන් ගිහිල්ලා මෙන්න මේ කෙරවට අරන් ගිහිල්ලා මම චලිතය ආරම්භනවා. ඒ මොහොතේම මෙයා කෙරවට අරන් ගිහිල්ලා චලිතය ආරම්භන මොහොතේම මෙයා මම මෙතන ඉඳන් උඩට යවනවා. මෙයා මෙතින් නම් මම උඩට යවනවා. හරි. දැන් ඔබ රූපෙට දාලා හරි ඉතින් හිතලා හරි මට කියන්න මේ දෙකේ කලාව වෙනස කොච්චරද? මේ දෙකේ කලාව වෙනස කොච්චරද? අංශක වලිනුයි 5 වලිනුයි දෙකෙන් ඕනේ. හරි චැට් එකේ දාන්න. චැට් එකේ දාන්න. එක්කෙනෙක් කෙරවලට ගිහිල්ලා චලිතය ආරම්භද්දී එක්කෙනෙක්ට මැද්දෙන් පොඩි ටච් එකක් දීලා චලිතය ආරම්භ කරනවා. ඒ දෙන්නම ඊට පස්සේ මොකද වෙන්නේ? එහෙමයි වෙන්නේ මේ. එක්කෙනෙක් කෙරවලෙන් පටන් ගද්දී එක්කෙනෙක් මැද්දෙන් පටන් ගන්නවා. හරි? ඒතර මෙහෙම හරි? මෙහෙම හරි? අර මට කරන්න අමාරුයි අතර. ඊට පස්සේ ඉනයි බලන්න. කෙරවලෙන් පටන් ගද්දී එක්කෙනෙක් මැද්දෙන් පටන් ගන්නවා. මෙයා මෙහෙම එද්දි මෙයා මෙහෙම යනවා. මෙයා මෙහෙම එද්දි මෙයා මෙතෙන්ට එනවා. මෙයා මැද්දට එද්දි මෙයා උඩට යනවා. හරි? අන්න එහෙම එන්නේ. හරි? අංශ කීයකින් වෙනස්ද 5 වලින් කොච්චරයිද? රවුමට දැම්මොත් ලස්සනට කතාවක් තේරෙයි. හරි.
මෙන්න පළවෙනිය මෙතනින් පටන් ගන්නවා. මෙයා මැද්දෙන් පටන් ගන්නවා. මැද්දෙන් පටන්ගෙන මෙහෙට යන්නේ. ඒ කියන්නේ මෙතන ඉන්නේ. හරි? මැද්දෙන් පටන්ගෙන මේ පැත්තට යනවා එක්කෙනෙක්. හරි? මෙයා උඩින් පටන්ගෙන මෙහෙට එනවා. බලන්න මේ දෙන හැම වෙලෙම අංශක 90කින් අයින් වෙලයි ඈත් වෙලා ඉන්නේ. එහෙනම් කලාව වෙනස අංශක 90යි නැත්නම් 5 බෙදීම 2යි. සම්පූර්ණ රෝම ගත්තොත් 2යි. 5 රෝමෙන් කාලක් ගත්තොත් 5 බෙදීම 2යි. තේරුණාද කතාව? හරි. තව අවස්ථාවක් දෙන්නද? තව අවස්ථාවක් දෙන්නම් මෙන්න මෙහෙම. හරි. මෙයා මැද්දෙන් චලිතය මෙහෙට අරඹද්දිම මෙයත් මැද්දෙන් චලිතය අනිත් පැත්තට අරඹනවා. හරි? මෙයා මැද්දෙන් චලිතය මෙහෙට අරඹද්දි මෙයා මැද්දෙන් චලිතය මේ පැත්තට අරඹනවා. දැන් මට කියන්න කලාව වෙනස කීයද? අංශක වලින් දාන්නකෝ. කලාව වෙනස කීයද? හොඳට හිතන්න. රවුමට දාන්න කලබල වෙන්න එපා. රවුමට දාලා බලන්න දෙන්න ඉන්නේ කොයි තැන් වලද? කලාව වෙනසක් නැත්නම් දෙන්නම එකම චලිතය කරනවා වගේ පේන්න ඕනේ. හරි? කලාව වෙනස නැති අවස්ථාව කොහොමද ආවේ? මෙහෙම. බබා නන්න ඕන සීන් එක. හරි? කලාව වෙනස 180ක් වුණාම මොකද උනේ? මෙහෙම. හරි? කලාව වෙනස 90ක් වුණාම පෙන්වන්න අමාරුයි. හරි? මෙහෙම. හරි? මෙහෙම. ඊට මෙහෙම. හරි ඔය වගේ එකක් තියෙනවා. හරි. කීයද? කලාව වෙනස බිඳුවයි නම් දෙන්නම එකට යන්න ඕන. හරි? මෙහෙම. කලාංශ බිඳුවයි නම් දෙන්නම එකට යන්න ඕන. බිඳුවයිද නැත්නම් වෙන ආගයක්ද? බලන්න. රූපේ දාන්න හරියට. දාලා බලන්න රූපෙට. මෙන්න යට එක්කෙනා. මෙහෙට යන්නේ. ඒ නිසා යාව මම මෙතනින් දානවා රවුමි මේ පැත්තට යන්නේ. උඩ කෙනත් මෙහෙටම ගියොත් අන්න එයා මෙතනින් මට අඳින්න පුළුවන්. එයා යන්නේ අනිත් පැත්තට ළමයි. එහෙනම් මෙයාව මම දාන්න ඕනේ මෙහෙට යන්න නිසා මෙතනින් නෙමෙයිද? එන්න මෙතනින් නේ දාන්න ඕනේ උඩින් නේ. හරි? මෙයා දාන්න මේ රවුමේ උඩින්. හරි මෙතන උඩින් පේන්නේ නැහැ නේ ඔයගලන්ට. මෙතන රවුමේ උඩින් දාන්න. නිසා මෙතන කලාව වෙනස 180යි. නැත්නම් 5 වලින් 5. නිකම් 5. හරි? ඒක ඔන්න ඔය තේරුම ගන්න ඕන. කලාව වෙනසක් නැත්නම් කලාව වෙනස බිඳුවයි නම් එකම කලාව ඉන්නවා නම් චලිතය එකම විදිහට පේනවා. හරි? එකම දේ කරනවා. හරි? ඒක තමයි කලාව කියලා කියන්නේ. හරි? කලාව වෙනස 180කින් වෙනස් නම් අන්න මෙහෙම යනවා. හරි? ඉතුරු කෙනා කියන අනිත් කෙනා කරන එකේ ප්‍රතිවිරුද්ධ එක මෙයා කරන්නේ. මෙයා මෙහෙට යද්දි මෙයා මෙහෙට කරනවා. බලන්න මේ 180 අවස්ථාව මෙයා මේ පැත්තේ උඩ ඉන්නකොට මෙයා මේ පැත්තේ උඩ. මෙයා මේ පැත්තේ උඩට එනකොට මෙයා දැන් මේ පැත්තේ උඩ ඉන්නම් මේ පැත්තේ උඩට එනවා. හරි. මෙයා මැද්දෙන් මෙහෙට යද්දි මෙයා මැද්දෙන් මෙහෙට යනවා. ප්‍රතිවිරුද්ධයි. හරි. කලාව වෙනස නැත්තම් මේ පැත්තේ උඩ නම් මේ පැත්තේ උඩ. හරි. අර නැටුමක් වගේ ඔය ඉන්දියාවේ ඔයගොල්ලෝ දැකලා තියෙනවා ෆිල්ම්ස් වල පාරායින්ට ගිහලා කවුරු හරි එකෙක් නටන ගත්තට පස්සේ කපල් එක නටන ගත්තට පස්සේ ඒ අර බස් එක යන මිනිස්සුයි කඩේ ඉන මිනිස්සුයි කඩේ මුදලාලි පොළට ආපු මිනිස්සුයි ඒ පාරේ පාර අතු ගාන එකයි හැම එකම එකම නැටුම කරනවනේ. අන්න කලාව වෙනස කීයද? කීයද කලාව වෙනස? කලාව වෙනස බිඳුවයි. හරි? අන්න ඉන්දියාවේ නැටුම් වල බලා ගන්න පුළුවන් කලාව වෙනස බිඳුවයි. ලංකාවේ වෙඩින් වල දෙනවනේ සර්ප්‍රයිස් ඩාන්ස්. එකෙක් අත මෙහෙම කරාට පස්සේ අනිත් එකාගේ අත මේ පැත්තේ. ඌ ටික වෙලාවකින් තමයි අත මේ පැත්තට දාන්නේ. කලාව වෙනස කීයද? කලාව වෙනස 180යි. හරි? අන්න ඒක තමයි කලාව නැත්නම් පේස් එක කියලා කියන්නේ. තේරුණා? හරි. එතකොට කලාව වෙනසේ තව පොඩ්ඩක් එහාට ගිහිල්ලා මෙන්න මෙහෙම එකක් කියන්නත් පුළුවන් අපිට. කලාව වෙනස තියෙනවා 2 5 එකකින් වෙනස් වෙන ඒවා. 2 5 එකකින් වෙනස් වෙන ඒවා. හරි? දැන් මට කියන්න කලාව වෙනස 2 5 වලින් වෙනස් වුණොත් මොකක් වෙයිද? අපි ඒක බලද්දි අපිට ඒක වෙනසක් පෙනෙයිද? පේනවා කියන කටියත් උත්සාහ. කලාව වෙනස 2 5 වලින් වෙනස් නම් 5 වලිනුත් නෙවෙයි බිඳුව කියලා කියන්නෙත් නෑ මම. කලාව වෙනස 2 5 වලින්ම වෙනස් නම් මේක අපිට එළියෙන් බලලා කියන්න පුළුවන්ද මේකේ වෙනසක් තියෙනවා කියලා? පුළුවන් කියන කටියත් උත්සාහ. කියන්න බෑ. බිඳුව වුණා. හරි? බිඳුව වුණා. 2 5 වුණා. 4 5 වුණා. 6 5 වුණා. මේ කියන්නේ මොකද්ද? ඒක රවුමක් කියන කතාවනේ. බිඳුව වුණත් මුන් දෙන්න ඉන්නේ මෙතන. හරි? බිඳුව වුණොත් දෙන්නම මෙතන. 2යි 5 වුණොත් එකෙක් මෙතනින් ඉඳන් රවුමක් ගිහින් ආවට පස්සේ අන්න ඉතුරු එක පටන් ගන්නවා. හරි? 4යි 5 වුණොත් එකෙක් රවුමක් ගිහලා 2 5 සම්පූර්ණ කරලා තව රවුමක් ගිහලා 2 5 සම්පූර්ණ කරලා 4යි 5 වුණාට පස්සේ අන්න දෙවෙනි එක පටන් ගන්නවා. හරි? අන්න එහෙම ඒවා අපි ඉස්සරහට කතා කරනවා. මේ පාඩමේ ගොඩක් දැන් මම කියන්නේ නැහැ. ඒවා ඉදිරියට බලාපොරොත්තු වෙන්න. කලාව කියන කොල්ලට දාගන්න හරි. ඊළඟ ඩියුටි එකේ මේ ඔක්කොම තියෙනවා. හරි?
නේ මං කියව කතාව. මෙයා චලිතය ආරම්භ කරනවා මෙන්න මෙතනින්. මෙයා චලිතය ආරම්භ කරනවා මෙන්න මෙතනින්. මෙයා මෙතෙන්ට ගිහිල්ලා මෙතෙන්ට ඇවිල්ලා ආයේ මෙතෙන්ට යන්න හදනවනේ. හරි. මෙතනින් පටන්ගෙන මෙහෙම ගිහිල්ලා මෙතෙන්ට ඇවිල්ලා ආයෙ එකපාරක් යන්න හදනවනේ. හරි. එකපාරක් යන්න හදනවනේ. මෙතෙන්ට ආවට පස්සේ ඉතුරු එක. හරි. ඉතුරු එකව අපි රිලීස් කරන්නේ මෙන්න මේ යකා මෙන්න මෙහෙම ගිහිල්ලා මෙහෙම ඇවිල්ලා ආයෙ යද්දි. තේරුණාද? මෙන්න මේ ඊතාලයේ පොඩි ඊතාල බට්ට ඉන්නවනේ. මේ බට්ටත් එක තමයි මේ බට්ටව අපි රිලීස් කරන්නේ. නැත්නම් උදාහරණයක්. එහෙනම් බලන්න මෙයා ගොඩක් ගිහින් තියෙනවා මෙයාට වඩා. මේ දෙවෙනියට වඩා පළවෙනිය ගොඩක් ගිහින් තියෙනවා. සම්පූර්ණ රවුමක් ගිහින් තියෙනවා. ඒ කියන්නේ මෙන්න මෙහෙමයි. මෙයා මෙතන මෙහෙම ඉන්නවනම් දෙවෙනි කෙනා හරි මෙයා මෙහෙම ඉන්නවා. දෙවෙනි කෙනා උඩ ඉඳන් ඇවිල්ලා මෙහෙට ගිහිල්ලා මෙහෙම උඩට ගියාට පස්සේ හරි මෙයා උඩට ගෙනල්ලා අපි අතරිනවා. දැන් දෙන්නමයි එකට. හරි. අන්න දැන් අපිට පේනවා මොකද්ද? එකම කලාවේ යනවා වගේ. මේ දෙන්නම එකම කලාවේ යනවා වගේ අපිට පේනවා. හැබැයි ඇත්තටම බැලුවොත් මෙයා ඊට වඩා එක දෝලනයක් කරලා තියෙනවා. එක රවුමක් ගිහින් තියෙනවා මෙතන. එක රවුමක් ගිහින් තියෙනවා. එහෙනම් කලාව වෙනස දැන් බිඳුව නෙවෙයි. බිඳුව වගේ පේන්නේ කලාව වෙනස 2.5. හරි. එහෙනම් හිතා ගන්න ඕනේ දේ තමයි 2.5 ගුණාකාර වලින් වෙනවා නම් 2.5 ගුණාකාර වලින් කලාව වෙනසක් වෙනවා නම් ඒක අපිට එළියෙන් බලලා කියන්න බෑ. මේ කියන හරියටම කියන්න අපි චලිතයේ ආරම්භයට යන්න ඕන. චලිතයේ ආරම්භක අවස්ථාවේ ඉඳන් බලන් ඉන්න ඕන. තේරුණාද? දැන් මෙහෙම යන දෙන්නේ හරි හිතන්න මෙන්න මෙහෙම යන දෙන්නෙක් ඉන්නවා කියලා. දෙන්නම ඔහොම එකට යනවා. දැන් මේ දෙන්නයි කලාව වෙනස මොනවා වෙන්න පුළුවන්ද? එක්ක කලාව වෙනසක් නැහැ. දෙන්නම එකට පටන් ගත්තා වෙන්න පුළුවන්. නැත්නම් කලාව වෙනස 2.5, 4.5, 6.5, 8.5 ඒ වගේ 2.5 ගුණාකාර වලින් යන්න පුළුවන්. ඒක තව තේරුණාද? ගැටලුවක් තියනවද? අවුලක් තියනවද මේ කියපු කතාවේ? හරි. කලාව වෙනස අමාරුයිද? කලාව වෙනස කියන එක අමාරුයිද? ලේසියිද? මොකද මේ කලාව කියන කතාව? අමාරු තේරුම් ගන්න. හරි. එහෙනම් මතක තියාගන්න කලාව වෙනස බිඳුව වෙන කට්ටිය 2.5 වෙන කට්ටිය 4.5 වෙන කට්ටිය 6.5 ওই විදිහට ඉස්සරහට 2.5 ගුණාකාර වලින් යන කට්ටිය මේ කට්ටිය එකම චලිතයක් තමයි කරන්නේ. කලාව වෙනස බිඳුව වුණොත් පටන්ගෙන තියෙනෙත් එකට 2.5 නම් එක රවුමක් ගියාට පස්සේ එක දෝලනයක් කරාට පස්සේ තමයි දෙවෙනිය පටන්ගෙන තියෙන්නේ. ඒ විදිහට. කලාව වෙනස හරි 5 වෙනවා නම් 5 වට පස්සේ ආයෙ තියෙනවා 3.5 වෙන්න පුළුවන් නේ. 2.5 එකතු වුණාට පස්සේ ආයෙ 5.5 වෙන්න පුළුවන් 7.5 වෙන්න පුළුවන්. ඔන්න ඔහොම වුණොත් මොකද වෙන්නේ? දෙන්න යන්නේ දෙපැත්තට. මෙන්න මේක. මෙහෙම. හරි. දැන් එතකොට ওই දෙන්නම එකට පටන් ගත්තොත් කලාව වෙනස 5 නම් විතරක් මෙහෙම දෙන්නම එකට පටන් ගන්න. හරි. එක්කෙනෙක් මෙහෙම ඇවිල්ලා මෙහෙම ගිහිල්ලා මෙතෙන්ට ගියාට පස්සේ අන්න මෙයා මෙතනින් ඉඳන් පටන් ගන්නවා නම් කලාව වෙනසට 5 එක වෙනසක් කොහොමද තියෙනවනේ. ඒකට අර මුල් එක රවුමකුත් ගියානේ 5 දන 2.5 3.5 වෙලා තියෙනවා. එහෙනම් කලාව වෙනස බිඳුව 2.5 4.5 6.5 ඒ જાති ඒවා 2.5 වල ගුණාකාර කියන ඒවා මොකද වෙන්නේ බැලුවාම එකම විදියයි. බැලුවාම ප්‍රතිවිරුද්ධ අතර යනවා නම් එක්ක කලාව වෙනස 5 වෙන්න පුළුවන්. නැත්නම් 5 එකට 2.5 ඒවා එකතු වෙලා එන මේ වගේ එකක් වෙන්න පුළුවන්. තේරුණාද? ඉතින් ඔතනින් එහාට නම් අහන්නේ නැහැ. සාමාන්‍යයෙන් අහන්නේ මෙන්න මේ දේවල් ටික තමයි. තේරුණාද? හරි. විදුලියට සම්බන්ධ වෙන්නේ කොහොමද? විදුලිය අපි කතා කරන්නේ ජෙනරේටර් එකේ කොහොමද කරන්ට් එක හැදෙන්නේ කියලා. මෙයා හදන්නේ සයිනාකාර කරන්ට් එකක් ඔන්න ඔහොම. කොහොම සයිනාකාර කරන්ට් එකක්. හරි. ඉතින් මෙහෙම එක දඟරයක් නෙවෙයි. හරි. දඟර එකක් නෙවෙයි. දඟර දෙක තුනක් දානවා. එතන මොකද වෙන්නේ? මෙන්න තියෙනවා. මෙතනින් පටන්ගෙන යන එක්කෙනා ඉන්නවා. එයා මැද්දක් දුර ගියාට පස්සේ අන්න දෙවෙනි කරන්ට් එක දානවා අපි ඔන්න ඔහොම. කොහොම එකක් එනවා. එයාත් මැද්දක් දුර ගියාට පස්සේ අන්න තුන්වෙනි කරන්ට් එක අපි දානවා. ඔන්න ඔහොම එනවා. පේනවද? දැන් මේ කවදාවත් සම්පූර්ණයෙන් රින වෙන්නේ නැහැ කියලා පේනවද? කොහොම ආවට පස්සේ? හරි. සම්පූර්ණයෙන් රින වෙන්නේ නැහැ කියලා පේනවද? හරි මෙතන බිඳුවක් වෙලා තියෙනවා. මේ බිඳුව තයින් කරගන්න පුළුවන්. තව පොඩ්ඩක් මේක ඈඩ් කරොත් තව පොඩ්ඩක් ඈඩ් කරොත් මේ බිඳුව තයින් කරගන්න පුළුවන්. හරි. ඉතින් මේ වගේ කරාට පස්සේ මොකද වෙන්නේ? දැන් නිකම්ම අර එක කලාවක විදුලිය දුන්නොත් එහෙම 1 phase voltage එකක් දුන්නොත් එහෙම බලන්න මෙතනින් බිඳුව වෙනවා. ඔන්න රින වෙනවා. ආයි බිඳුව වෙනවා. බිඳුව ගොඩක් තියෙනවනේ. දැන් මේක තෙකලා කරපු නිසා මම මේ විදිහට මෙතනින් පටන් ගත්තට පස්සේ ඔක්කොම දන ගිහිල්ලා මෙතන තමයි බිඳුව වෙලා තියෙන්නේ. ඒකත් මම අර ගන්න පුළුවන් මෙන්න මේ කලාව වෙනස ගන්නට ඇඩ්ජස්ට් කරගත්තොත්. හරි.
හරි. ඔය දෙන කලාව වෙනස කියන කතාව. හරි. ඔක මම ලියන්න දෙන්නේ නැහැ. හරි. කලාව වෙනස කියන කතාව ලියන්න දෙන්නේ නැහැ. ඒක තියෙනවා අපේ ටියුට් එකේ අපි ඒක කියවගමු. හරි. දැන් හරි 13 වෙනි පිටුවේ ඉඳන් 13 වෙනි පිටුවේ ඉඳන් හරි කියව ගන්න හොඳට 16 වෙනි පිටුව වෙනකම්. හරි 13 වෙනි පිටුවේ ඉඳන් 16 වෙනි පිටුව වෙනකම් හොඳට කියව ගන්නයි. කියවගෙන ඉන්ටර්වල් ගන්න. ඉන්ටර්වල් අරගෙන එන්න 8:40 8:50 වෙදී එන්නකෝ. හරි 8:50 වෙදී එන්න. අපි ළඟ 2015 ගැටලුවක් සාකච්ඡා කරන්න ඕනේ. පරිමන්දිත දෝලන ගැන පොඩි අදහසක්. හරි. මේ කතාව පැහැදිලි වෙන්නේ නැති. හරි ඒකේ ටියුට් එකේ ටිකත් මම හිතනවා ඔයගොල්ලෝ කියව ගන්න ඇති කියලා. එතකොට අපිට අර කෙනෙක්ගේ විස්ථාපනය කියන එක. හරි කෙනෙක්ගේ විස්ථාපනය කියන එක අපි දැන් කොහොමද ගන්නෙ? කෙනෙක්ගේ විස්ථාපනය කියන එක අපි ගන්නේ x සමානයි. හරි a sin omega θ කියලානේ. මේ omega θ කියන්නේ කෙනෙක්ගේ කෝණය θ කියන එක. omega t කියලානේ. ඔය omega t කියන එකේ අදහස a sin θ නේ කියලානේ එන්නේ. ඔය තියෙන කෝණය, ඒ කියන්නේ ආ බ්‍රවුන් වෙලා තියෙන කෝණය කියන එක. ඒතර කවුරු හරි කෙනෙක් ඉන්නවා නම් මෙයාට වඩා කම්පන කලාව හරි මෙයාට වඩා කම්පන කලාව අපි හිතමුකෝ බීටා ප්‍රමාණයකින් වෙනස් කියලා. බීටා ප්‍රමාණයකින් වෙනස් කියලා. එතකොට එයාට අපි ටීට දාන බීටා කියලා දානවා. හරි ඒක මහ ලොකු දෙයක් නෙවෙයි. හරි ඒකෙන් එහෙම ප්‍රශ්න අහන්නේ නැහැ. ප්‍රශ්න අහන්නේ නැහැ. එයා සමීකරණය හඳුන්වා දෙන්න ඕන නිසා තමයි අපි ඒක හඳුන්වා දුන්නේ. හරි. ඒතර කම්පන කලාව කියන්නේ මේ ලොකු කේස් එකක් නෙවෙයි. කම්පන කලාව සමානයි. මේ ඒ කියන්නේ කම්පන කලාව බිඳුවයි කියලා කියන්න පුළුවන්. නැත්නම් කලාව සමානයි කියලාත් අපි කියනවා. දෙන්නම එකම ආකාරයට යනවනම් මේක බිඳුව වගේම 2.5 4.5 6.5 වගේ අවස්ථා වෙන්නත් පුළුවන්. දෙන්න ප්‍රතිවිරුද්ධව යනවා නම් ඒකේ කම්පන කලාව වෙනසක් තියෙනවා. 5 කියන හරි 3.5 5.5 7.5 ওই විදිහට යන එකක් හරි. හරි. ඉතින් ඒක තමයි මෙතන තියෙනවා. ලොකු කේස් එකක් නොවන නිසා මම පොතේ ලිව්වේ නැහැ. හැබැයි මේක ගැන අදහසක් තියෙනවනේ මොකද්ද මේ කලාව. හරි මොකද්ද මේ කලාව වෙනස කියන්නේ. කලාව වෙනස කොච්චරකින්ද වෙනස්. මේක වැදගත් වෙනවා ඉස්සරහට අපි ওই දෝලන ගැන කතා කරද්දී මෙතන අපි කතා කරන ඊළඟ ටියුට් එකේ නිරෝධනය කියලා එකක්. හරි. ඒ නිරෝධනයේදී කම්පන කලාව ආරම්භය දේවල් ටිකක් අපිට හම්බ වෙනවා. ඒ ඉස්සරහට වැදගත් වෙන නිසා මේ සංකල්පය ඉගෙන ගන්න එක තමයි මෙතන අපි බලාපොරොත්තු වෙන දේ. තේරුණාද? හරි. ඊට පස්සේ හරි. ඒකේ පස්තාවල් ටිකක් ඕගලන් දීලා තියෙනවා. වස්තුන් දෙක කම්පන කලාපකින් ටික. හරි මම ඒක දැන් කියවන්න යන්නේ නැහැ. ඕගලන්ට ඒ ටික බැලුවට පස්සේ තේරෙයි කොහොමද මේක අරන් තියෙන්නේ. කම්පන කලාව කොහොමද වෙන්නේ කියන එක. හරි. පස්තාවයක් අඳින්න තියෙනවා. හරි. 16 වෙනි පිටුවේ. 16 වෙනි පිටුවේ තියෙන පස්තාවයක් අඳින්න කලාව වෙනස 5 බෙදීම දෙකක් නැත්නම් අංශක 90ක කලාව වෙනසක් තියෙන අවස්ථාවට. එතන පස්තාවය සම්පූර්ණ කරන්න. පස්තාවය සම්පූර්ණ කරන්න. 16 වෙනි පිටුවේ ඔයගලන් සම්පූර්ණ කරන් තියෙන පස්තාවය.
හරි. මොකක්ද තියෙන්නේ ඒකේ? ඒකේ තියෙනවා අංශක අණුවකේ වෙනස් අවස්ථාවක්. එක්කෙනෙක් ඉන්නවම හරි මැද්දේ. හරි එක්කෙනෙක් ඉන්නවා හරි මැද්ද අවස්ථාවට වඩා පොඩ්ඩක් කොහොම උඩ අවස්ථාවකින් පටන් ගන්න. දැන් මේකට පස්තාර දෙක අඳින්න කියලා කියනවා. හරි. ඒතර අපි එකම පස්තාරේ ඇන්දොත් එහෙම මම එකම පස්තාරේ දෙකම අඳිනවා. ඔයගොල්ලෝ දෙකට කඩලා අඳින්න ඕනේ. මෙන්න මෙයා උඩ අවස්ථාවකින් පටන් ගන්න. මේ උඩ අවස්ථාවකින් පටන් ගන්න. ඒ කියන්නේ යාට පටන් ගද්දි මොකක් තියෙනවද? පටන් ගද්දිම යාට තියෙනවා මොකක් හරි ඍණ විස්ථාපනයක්. යාට පටන් ගද්දිම ඍණ විස්ථාපනයක් තියෙනවා නේද? මෙන්න මෙතනින් පටන් ගන්න. එතකොට විස්ථාපනය කාලයත් එක්ක ගත්තට පස්සේ පටන් ගද්දිම ඍණ විස්ථාපනයක් යාට තියෙනවා. ඊට පස්සේ යා මෙහෙම ඇවිල්ලා මෙහෙම යනවා. ඔන්න ඔහම යනවා. හරි? ඔන්න ඔහම යනවා. ඔන්න ඔහම යනවා. හරි? හැබැයි මෙයා ගත්තට පස්සේ එයා පටන් ගන්නේ බිඳුවේ. එයා පටන් ගන්නේ බිඳුවේ. මෙන්න මෙතනින් පටන් ගන්න. එතකොට එයා යනවා. හරි? මෙන්න මේ ආකාරයට සයින් වක්‍රයේම හරි මෙන්න මේ ආකාරයට සයින් වක්‍රයේම ඔන්න ඔය විදිහට යනවා. දැන් බලන්න මේ කොටස් දෙක අතර කොච්චර ඩිෆරන්ස් එකක් තියෙනවද කියලා කොච්චර වෙනසක් තියෙනවද කියලා. මෙයා මෙන්න මෙතනදී තමයි. මෙයා මෙතනදී තමයි උපරිමයේ පෙන්වන්නේ. හරි? මෙයා මෙතනදී තමයි උපරිමයේ පෙන්වන්නේ. නැත්නම් මෙයා මෙතනදී තමයි රතු පාට එක්කෙනා බිඳුව පෙන්වන්නේ. මෙයා මෙතෙන් තමයි බිඳුව පෙන්වන්නේ. මේ මොකද්ද මේ කොටුවක් කියලා කියන්නේ? මේ තියෙන සම්පූර්ණ ආවර්ත කාලය. එහෙනම් මේ තියෙන ආවර්ත කාලයෙන් භාගය. මේ තියෙන ආවර්ත කාලයෙන් 4න් එකක්. එහෙනම් ළමයි සම්පූර්ණ ආවර්තයක් යනවා කියලා ගත්තොත් එහෙම සම්පූර්ණ ආවර්තයක් යනවා කියලා ගත්තොත් මෙතනින් පටන්ගෙන මෙතෙන්ට එන එක. එහෙනම් ආවර්තකින් භාගය කියන්නේ අංශක 180. ආවර්ත කාලයක් කියලා කියන්නේ අංශක 90. පේනවද මේ ඔක්කොම සම්බන්ධ කරන්න පුළුවන් විදිය? මේගොල්ලන්ගේ වෙනස කොච්චරයිද? මෙයාගේ බිඳුවයි මෙයාගේ බිඳුව අතර වෙනස මේ ආවර්ත කාලයෙන් කාලක්. t බෙදීම 4ක්. ඉතින් ආවර්ත කාලයෙන් කාලක් කියලා කියන්නේ අංශක 90ක්. නැත්නම් 5 වලින් 5 බෙදීම 2ක්. හරි? එතකොට ඊළඟ රූපයෙන් පෙන්වන්නේ කලාව වෙනස 2 5 වෙන අවස්ථාවක්. ඒ කියන්නේ කෙනෙක් චලිතය ආරම්භ කළා මෙහිම ගිහිල්ලා අන්න එතනින් පස්සේ ඉතුරු කෙනා චලිත කරනවා නම් අන්න 2 5 වෙනසක් තියෙනවා. එතකොට ඒකෙදි මොකද වෙන්නේ? අන්න එක්කෙනෙක් චලිතය මෙහෙම ගිහිල්ලා මෙහෙම වෙනකම් යාගේ එක චලිත කොටසක් ඉවර වෙනකම්ම මෙයා චලිතය ආරම්භ කරන්නේ නැහැ. එතනින් එහාට තමයි යා චලිතය ආරම්භ කිරීම සිද්ධ කරන්නේ. හරි? ඒ අවස්ථාව තමයි ඔක දීලා තියෙන්නේ දෙවෙනි පස්තාරේ. දෙවෙනි පස්තාරේදී ඒගොල්ලෝ අරන් තියෙනවා. ඒ ගත්ත මේ පැත්තට කරන විස්ථාපනයේ ධන විදියට. හරි මෙතෙන්ට කරන විස්ථාපනයේ ධන විදියට ඒගොල්ලෝ අරන් තිනවා. ඒකත් එක තමයි ඔය හැඩේ ඇවිල්ලා තියෙන්නේ. තේරුණාද? ගැටලු තියනවාද කම්පන කලාව කලාව වෙනස කියන එකත් එක්ක? තියෙනවා නම් අහගන්න. ඔතනින් ඔය කලාව කියන කතාව අපි ඉවර කරනවා. ගැටලු තියෙන ළමයි අහගන්න. හරි. ඊට පස්සේ මේ කම්පන. හරි දැන් පාඩම ඉවරයි. සරල අනුවතී චලිතය කියන එක දැන් තීරි කොටස් ටික ඉවරයි. දැන් පොඩක් ඔය එක එක සංසිද්ධි කිහිපයක් ගැන තමයි අපි කතා කරන්න යන්නේ. අපි කතා කරන්න යනවා නිදහස් කම්පන. නිදහස් උසවේ නෙමෙයි නිදහස් කම්පන. තව තියෙනවා කෘත කම්පන කියලා එකක්. හරි මොකද්ද මේ කෘත කියන්නේ? කෘත කම්පන නැත්නම් කෘත සංවහනය කියලා එකකුත් ෆිසික්ස් වල හම්බ වෙනවා. කෘත කියන්නේ කෘතිම කියන එක. කෘතිම. අපි හදන එකක්. පිටින් නිර්මාණය කරන එක. ඒක තමයි කෘත. නිදහස් කියන්නේ නිදහසේ තියෙන එක. එහෙනම් නිදහසේ කවුරු හරි වස්තුවක් චලනය වෙනවා නම් කම්පණය වෙනවා නම් අන්න ඒකට අපි කියනවා නිදහස් කම්පනයක්. කෘත කම්පනයක් කියලා කියන්නේ කාව හරි අපි කම්පණය කරනවා නම් අන්න ඒක කෘත කම්පනයක්. හරි. ඔය ගෑන් ළමයි එහෙම නිකන් ඉන්නකොට මෙහෙම පැද්දෙනවනේ. උන් පැද්දිපැද්දින ඉන්නේ. හරි. ඒක මොකද්ද? එයා නිදහසේ ඉන්න ගමන් පැද්දි ඉන්න එක. ඒක නිදහස් කම්පනයක්. අයි මොකෙක් හරි එක තරහට විමල්ලගෙන දඩබඩ ගාලා හෙල්ලුවොත් එහෙම අන්න කෘත කම්පනයක්. තේරුණාද? අනේ වස්තු වලත් අපිට පුළුවන් මොනව කරන්නද? කෘත කම්පන කරන්න. උදාහරණයක්. දැන් උන්චිල්ලාවක් එහෙම උන්චිල්ලාවකට අපි තල්ලුවක් දාලා අතැටියොත් එහෙම අන්න එයා නිදහස් කම්පනයක් කරනවා. එයා තනියම නිදහස් කම්පනයක් කරනවා. හරි. උන්චිල්ලාවකට අපි නිතරම තල්ලු දාලා මේ අරන් යනවා නම් අන්න එයා කෘත කම්පනයක් කරනවා. හරි. අපි තල්ලු දාලා වෙනස් කරනවා නම් අන්න කෘත කම්පනයක් වෙනවා. එක තල්ලුවක් දාලා අතහැරියොත් එහෙම එයා තනියමනේ නිදහස් කම්පනයක් වෙනවා. හරි. එහෙනම් කෘත කම්පනය කියන්නේ හැම මොහොතෙම අපි විසින් පාලනය කරන එක. හැම මොහොතෙම අප විසින් පාලනය කරන එක. හරි. නිදහස් කම්පනයක් කියන්නේ නිදහස් අවකාශයේ ඉන්න ගමන් එයා චලනය වෙවි ඉන්න එක. දැන් අපි ගමු උදාහරණයක් විදිහට ඉලෙක්ට්‍රෝනයක් රවුම යන කේස් එක. ඉලෙක්ට්‍රෝනයක් හැම වෙලෙම රවුමක යන ගමන් ඉන්නේ. ඒකත් කම්පනයක්. හරි ඉලෙක්ට්‍රෝන කම්පන තියෙනවා. ඒක නිදහස් කම්පන. නිදහස් කම්පන. හරි. ඊට පස්සේ අපි ගමු මොකක් හරි එයා හිතන මුහුදු රළ කියලා. හරි. මුහුදු රැළ එනවනේ. ඔය රැළේ වලත් කම්පන තියෙනවනේ තරංග තියෙනවනේ. ඒවා නිදහස් ඒවා. හරි. හිතන්නකො මොකක් හරි ඔන්න බෝට්ටුවක් වගේ එකක් හදලා අපි වැවක් මැද්දට ගිහලා අන්න ඒක ජල තරංග හදනවා. අන්න ඒවා කෘත ඒවා. හරි අන්න ඒ වගේ
අප විසින් පාලනය කරන ලබන අපට අවශ්‍ය විදිහට සංඛ්‍යාතය වෙනස් කරන්න පුළුවන් අපට අවශ්‍ය විදිහට මේ තරංග මේ ආවර්ත කාලය වෙනස් කරන්න පුළුවන් ඒවට අපි කියනවා ඒවා කෘතයි. හරි අප විසින් නිර්මාණය කරන කෘතිම කියන අදහස. නිදහස් කියන්නේ නිදහසේ එයාගේ පාඩුවේ වෙනය. හරි. ඔය කියන ඒ වගේදී මෙන්න මේ වචනේ අපිට වැදගත් වෙනවා. හරි. පරිමන්දනය කියන වචනේ අපිට වැදගත් වෙනවා. මොන මන්දයාද? මොන මන්දයාද? පරිමන්දනය කියන වචනේ අපිට වැදගත් වෙනවා. පරිමන්දනය. මොකක්ද ඔය පරිමන්දනය කියන්නේ? මොකක්ද ඔය පරිමන්දනය කියන්නේ? පරිමන්දනය කියන්නේ ළමයි. සරලවම අපිට පුංචිලාවක් පදිද්දී එක තල්ලුවක් විතරක් දාගෙන සදාකාලිකව පැද්දි පැද්දින්න බෑනේ. පුංචිලාවක අපි ඉඳගෙන හරි කාට හරි කියලා එක තල්ලුවක් දානවා. දැන් සදාකාලිකව මියන තුරාම මේක පැද්දි පැද්දින්න පුළුවන්ද? පැද්දි පැද්දින්න බෑනේ. අර තල්ලුව නිසා මුලින් මෙන්න මෙයාකා මෙහෙම යනවා. පස්සේ මීට ඔහොම වෙලා ඒක නවතිනවනේ. අන්න බලන්න කාලයත් එක්ක මොකක් වෙනවද? මෙයාගේ තියෙන මේ දෝලනය නැත්නම් මේ දෝලන විස්තාරය කාලයත් එක්ක අඩු වෙනවා. දෝලන විස්තාරය කියන්නේ කාලයත් එක්ක අඩු වෙනවා. එයා හිට මෙහෙට යන එක කාලයත් එක්ක අඩු වෙනවා. මේකට අපි කියනවා පරිමන්දනය වෙනවා. ඒ කියන්නේ සරලව සිංහලෙන් දෝලනයක් නතර වෙනවා. ඒකට අපි ෆිසික්ස් වලින් කියන වචනේ තමයි පරිමන්දනය කියලා. පැහැදිලිද? පරිමන්දනය කියලා. එහෙනම් නිදහස් කම්පන ගන්න. නිදහසේ තියෙන කම්පන. දැන් ඔන්චිලාවට එක තල්ලුවක් දාලා අපි අතහැරියා. දැන් ඔන්චිලාව නිදහස් කම්පනයක් කරනවා එයාගේ පාඩුවේ. මේ නිදහස් කම්පනය මොකක් වෙනවද? කාලයත් එක්ක පරිමන්දනය වෙනවා. මේ ඔන්චිලාව ගැට ගහලා තියෙන තැනින් වල ඝර්ෂණය වෙන්න පුළුවන්. වායු ප්‍රතිරෝධය වෙන්න පුළුවන්. මෙන්න මේ දේවල් නිසා නිදහස් කම්පනය පරිමන්දනය වෙනවා. ඒතර කෘත කම්පනයක් කරනවා කියලා හිතන්න. මොකක් හරි දැන් ඔන්චිලාව අපි එක තල්ලුවක් දාලා නතර කරන්නේ අපිට අවශ්‍ය විදිහට අපි හැම වෙලෙම තල්ලු දානවා. ඔය අවුරුදු කාලෙටම පෙන්නන්නේ උන්චිලි වාරංගිය කිය. උන්චිලි පැද කවි කියන්නේ ඒගොල්ලෝ. එතන මොකද කරන්නේ? හැම වෙලෙම අර එකම තල්ලුව දාන. එහෙනම් කෘත කම්පන වලදී අපි කරන දේ තමයි මේ පරිමන්දනය නිසා ලොස් වෙන දෙයක් තියෙනවනේ. නැති වෙන ටිකක් තියෙනවනේ. පරිමන්දනය නිසා ශක්තිය හානි වෙනවනේ. ඒ ටික අපි හැම වෙලෙම දානවා. හරි? එහෙනම් නිදහස් කම්පන කියන්නේ මෙයා නිදහසේ තනියම කරන දේවල්. මේවා සාමාන්‍ය ශක්තියෙන් දෙන්න හානි වෙලා පරිමන්දනය වෙලා යන්න පුළුවන්. කෘත කම්පනය කියන්නේ අපිට ඕන විදිහට අපි එක දිගට චලනය කරන ඒවා අපිට අවශ්‍ය විදිහට අපිට වෙනස් කරගන්න පුළුවන් සංඛ්‍යාතය අරවා මේවා. නිදහස් එකේ එහෙම නෑ හොඳේ. නිදහස් එකේ යාට තියෙන විශේෂිතයකින් ඒ සිද්ධිය කරගන්න. එතකොට කෘත එකකදී අපි පරිමන්දනය කියන එක වළක්ව ගන්නවා අපි විසින් ශක්තිය දාලා. හරි ඔන්න ඔය වගේ ලක්ෂණ පොඩි ලක්ෂණ කිහිපයක් මේ නිදහස් කම්පන පරිමන්දනය සහ කෘත කම්පන කියන එකට අදාළව අපි දැනගත යුතුයි. හරි. ගැටලු තියෙනවද? පස්තාරය අන්තිද්‍යයට පස්තාරය උඩද යටද ධන කියන එක ඒක ඕගොල්ලෝ ගන්න දිශාවත් එක තීරණය වෙනවා. ඒක අවුලක් නැහැ කොහේ ධන ගත්තත් ඈ. දැන් පස්තාරය මෙහෙමදී කලින් කතා කරපු මේ කියන්නේ. හරි. කෙනෙක්ට පුළුවන් වුණා මේ පැත්තටම ධන කියලා ගන්න. කෙනෙක්ට පුළුවන් වුණා මේ පැත්තටම ධන කියලා ගන්න. ඒක ඉතින් අර ඔයගොල්ලෝ ධන කියලා සලකන දිශාව අනුව තමයි. හරි ඒක අවුලක් නැහැ. ඕගොල්ලෝ අන්තිම පැත්තට දාලා ධන වෙන කියලා සාමාන්‍ය දාන්න. හරි. ගැළපෙන පැත්ත දාන්න. අවුලක් නැහැ කොහෙද ගත්තත්. ඒක හැබැයි එක දිශාවක් තෝරගන්න. හරි. දෙපැත්තම ධන වෙන්නේ නැහනේ. එක දිශාවක් තෝරගෙන කරන්න. හරි. එහෙනම් මේ වචන ටික තේරුණාද? මොකද්ද මේ නිදහස් කම්පනය? මොකද්ද මේ කෘත කම්පනය? මොකද්ද මේ පරිමන්දනය? වචන ටික තේරුණාද? අලුත් වචන ටිකක්. අපි දන්න වචනට අපි කියන මොකද්ද මේ? දන්න වචනට අපි කියන ෆිසික්ස් වචන ටිකක් තමයි මෙතන තියෙන්නේ. පැහැදිලිද? හරි. මුලින්ම එන්න පරිමන්දනයේට. පරිමන්දිත කම්පනය කියන එකනේ 17 වෙනි පිටුවට. 17 වෙනි පිටුවට. හරි. බලන්න. වස්තුවක් කම්පනයේදී වායු ප්‍රතිරෝධී බලය වැනි හේතුන් නිසා ශක්තිය හානි වීමෙන් එහි විස්තාරයේ ක්‍රමයෙන් අඩු වේ. මෙවැනි කම්පනයක් පරිමන්දිත කියලා හදාගන්න. පරිමන්දිත කම්පනයක් නම් වේ. එහෙනම් ශක්තිය හානි වීම නිසා ක්‍රමයෙන් විස්තාරය අඩු වෙනවා නම් උදාහරණයක් දැන් පරිමන්දිත කම්පන කිව්වම මතක් කරගන්න ඕනේ මොකක්ද? පොන්චිලාව ගත්තාම මුලින් හොඳට පැද්දෙනවා ස්ලෝ වෙනවා නිකම්ම නතර වෙනවා. අන්න පරිමන්දනය. එයි වෙන්නේ ප්‍රතිරෝධී බල නිසා. නම් ප්‍රතිරෝධී බල නිසා කිසියම් එකක ශක්තිය හානි වෙලා විස්තාරය අඩු වෙනවා නම් අන්න ඒකට අපි කියනවා පරිමන්දිත දෝලනයක් කියලා. පරිමන්දිත කම්පනයක් කියලා. ජලය තුල අවලම්බයක් දෝලනය කිරීමෙන් ශීඝ්‍ර පරිමන්දනයක් සහිත කම්පනයක් බලාගත හැකියි. මේ පරිමන්දනයත් අපි බෙදනවා දැඩි පරිමන්දනයක් වෙනවා කියන්නේ ඉක්මනට ඒක ස්ලෝ වෙනවා.
ඒ අඩු පරිමාන්දනයක් තියෙනවා. ඔය වගේත් ඕක බෙදන්න පුළුවන්. හරි. හරි. ඊට පස්සේ අපි යන් නිදහස් කම්පන ගැන. ලියන්න දෙන්න. මුලින් අහගන්න. මේ එකම සෙට් එකක් තියෙනවා. හරි. නිදහස් කම්පන. නිකම් නිදහස් කම්පන. නිදහස් කම්පන. නිදහස් කම්පන කියන්නේ කෙනෙක්ට හරි යගේ කෙනෙක්ට එයාට අවශ්‍ය විදිහට එයා චලනය වීම සිද්ධ වෙනවා. එතකොට මේ නිදහස් කම්පනය කියන එකේදී හරි මේ වස්තුන්ට තියෙන නිදහස් කම්පනයේදී මේකේ තියෙනවා අමුතු සිද්ධියක්. මේගොල්ලන්ට අදාළව තියෙනවා ළමයි දැනගන්න මේක නිදහස් ස්වභාවික දෙයක්. හරි ස්වභාවික සංඛ්‍යාතය කියලා එකක් තියෙනවා. නැත්නම් නිදහස් සංඛ්‍යාතය කියලා එකක් තියෙනවා. ඕකෙන් තමයි මේගොල්ලෝ චලනය වෙන්නේ. නිදහස් නැත්නම් ස්වභාවික සංඛ්‍යාතය කියන එකෙන් තමයි මේගොල්ලෝ චලනය වෙන්නේ. එහෙම වෙන්න පුළුවන්ද? දැන් මෙහෙම හිතන්නකෝ. දැන් හිතන්න මෙහෙම තියෙනවා සරල අවලම්බයක්. සරල අවලම්බයක්. මේ සරල අවලම්බේ ආවර්ත කාලයේ තීරණය වෙනවා 2π L/G කියන එක මත. 2π L/G මූල කියන එක මත ආවර්ත කාලය. ආවර්ත කාලය කියන එකේ පරස්පරයෙන් අපිට එනවා මොකද්ද? සංඛ්‍යාතය. ඔන්න තියෙනවා මේ තියෙන සරල අවලම්බේ සංඛ්‍යාතය. නැත්නම් නිදහස් සංඛ්‍යාතය. දැන් මෙයාට අපි මොකක් හරි දෝලනයක් දීලා දෝලනේ නිකම් පටන් ගන්න නෑනේ. මොක පොඩ්ඩක් ආරම්භය කෘතයි. අපි තමයි ආරම්භ කරන්න ඕනේ. අපි ආරම්භ කළ අතහැරියොත් එයා එතන ඉඳන් මෙයා චලනය වෙන්නේ මෙන්න මෙයාව නිපදවලා තියෙන හරි මෙයා හැදිලා තියෙන මේ තන්ත්‍රයේ දිග මේ G එක මත අන්න එයාගේ මේ නිදහස් සංඛ්‍යාතයට ගැලපෙන්න. තේරුණාද? මේ නිදහස් සංඛ්‍යාතය නැත්නම් ඒකේ ස්වභාවික සංඛ්‍යාතයට ගැලපෙන්න. හැබැයි අපිට ඕනවක වෙනස් කරන්න පුළුවන්. කොහොමද වෙනස් කරන්නේ? දැන් ස්වභාවික සංඛ්‍යාතයේදී මෙයා මෙතෙන්ට ගෙනල්ලා අපි අතරියට පස්සේ මෙහෙම ගිහිල්ලා මෙන්න මෙතෙන්ට ආයි මෙතෙන්ට මෙනවා. ඔහොම යනවා ඔහොම යනවා. හරි? නිකන් හිතන්න අපි මෙහෙම කරා කියලා. මෙතෙන්ට එද්දිම අපි තල්ලුවක් දානවා. වේගය වැඩි කරනවා. ඔන්න මෙයා වේගින් යනවා මෙහෙ උසට. ටිකක් උසට. ආයි මෙතෙන්ට යනවා. ආයි අපි තල්ලුවක් දානවා. ඔන්න ආයි වේගින් යනවා. හරි? අන්න එහෙම අපිට පුළුවන් මොකක් කරන්නද? අන්න ඒ ආකාරයට අපිට පුළුවන් මොකක් කරන්නද? මෙයාගේ මේ සාමාන්‍යයෙන් මෙයාගේ තියෙන වේගය අරව මෙයා වෙනස් කළා. මෙයාගේ සංඛ්‍යාතය වෙනස් කරනවා. එතකොට මේක අපි බාධාවක් එල්ල කරනවා නම් අපිට අවශ්‍ය විදිහට මේක වෙනස් කරනවා නම් මේකේ කෘත කම්පනයක් අපි කරනවා නම් අන්න එතකොට මේකේ සංඛ්‍යාතය මේ වස්තුවේ සංඛ්‍යාතය වෙන මොකුත් නෙවෙයි අපි කරන සංඛ්‍යාතයම තමයි. අපි මෙයාගේ චලනය පාලනය කරන සංඛ්‍යාතයම තමයි. තේරුණාද? සරල අවලම්බයක් අරගෙන නිකන් දෝලනයක් ඇති කරොත් එහෙම මෙයාට ගැලපෙන සංඛ්‍යාතයෙන් මෙයාව හදලා තියෙන ඔරිජිනල් සංඛ්‍යාතයෙන් තමයි මෙයා යන්නේ. එයා එහෙම යන ගම අපි කිසියම් තැනකින් හැම වෙලෙම මෙයා උඩට එන්නේ ඩොං 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 ගාලා ගහනවා නම් දැන් මොකද වෙන්නේ? අපි අර ගහන සංඛ්‍යාතයට ගැලපෙන්න තමයි මෙයා ඊට පස්සේ චලනය වෙන එක. එහෙනම් කෘත කම්පනයක් කියන්නේ. අපි යාට හැම වෙලෙම අපිට අවශ්‍ය විදිහට අපිට අවශ්‍ය සංඛ්‍යාතයෙන් චලනය කරනවා. නිදහස් එකක් නම් එයා හැදිලා තියෙන, යාට ඔරිජිනලි තියෙන, යාට ස්වභාවිකව තියෙන සංඛ්‍යාතයෙන් තමයි යා චලනය වීමක් සිද්ධ වෙන්නේ. හරි. તો ස්වභාවික සංඛ්‍යාතයේදී තියෙන අවුල තමයි මෙන්න මේ පරිමන්දනය කියන එක වෙන්න පුළුවන් ඉක්මනට පරිමන්දනය වෙන්න පුළුවන්. හැබැයි කෘත එකේදී අපිට පුළුවන් අපි යොදන බලය අඩු වැඩි කරලා මේ පරිමන්දනය කියන එක නොවි තියෙන්න. නැත්නම් පරිමන්දනය අවම කරගන්න පුළුවන්. හරි. හරි. ඊට පස්සේ මේකේ තියෙනවා අනුනාදය කියලා වචනයක්. ඒක මම අද කියලා දෙන්නේ නැහැ. අනුනාදය කියලා වචනයක් තියෙනවා අද කියලා දෙන්නේ නැහැ. අනුනාදේ දාන උදාහරණ දාන්න බලන්න chat එකේ. දන්නවද බලන්න මොකක්ද ඔය කියලා? අනුනාදේ resonance කියලා කියන්නේ. resonance හරි. මොනවද දැන් අනුනාදේ උදාහරණ? සරසුලේ වෙන සිද්ධිය. ෆිසික්ස් වලට යන්න එපා. සාමාන්‍ය දකින්න ඒවා ටිකක් අපි කතා කරමු. මොකද්ද? අකුණු ගහනකොට ජනේල් දෙදරන්නේ. හරියටම හරි අනුනාදේ නිසා. හරි අකුණු ගහනකොට ජනේල් දෙදරනවා. මේ ජනේලෙට තියෙනවා ළමයි ස්වභාවික සංඛ්‍යාතය. හවුද? ඇත්තද? මේ සරල අවලම්බෙට විතරක් නෙවෙයිද? දුන්න ගැට ගහපු ස්කන්ධයකට විතරක් නෙවෙයිද ස්වභාවික සංඛ්‍යාතය තියෙන්නේ? නෑ. ලෝකේ තියෙන හැම එකටම. ඔයාටත් තියෙන ස්වභාවික සංඛ්‍යාතයක්. මටත් තියෙන ස්වභාවික සංඛ්‍යාතයක්. හරි. ඔයාගේ ෆෝන් එකටත් ස්වභාවික සංඛ්‍යාතයක් තියෙනවා. ගෙදර දොරටත් තියෙනවා. ගෙදර ජනේලෙටත් තියෙනවා. මේසෙටත් තියෙනවා. ඈ ගෙදර බල්ලෙක් ඉන්නවනම් උටත් තියෙනවා. ගෙදර තියෙන හැම වස්තුවටම තියෙන ස්වභාවික සංඛ්‍යාතයක්. හරි. මේ හැම වස්තුවක්ම එයාගේ දිග පළල අරවමියම තීරණය වෙච්ච සංඛ්‍යාතකින් හැදිලා තියෙනවා. හරි. ස්වභාවික සංඛ්‍යාතයක් තියෙනවා. අපි දන්නේ කීයක් හරි සංඛ්‍යාතයක් මේ ලෝකේ තියෙන හැම වස්තුවකටම තියෙනවා. හරි. ඒ සංඛ්‍යාතයට මොකක් හරි කෘත සංඛ්‍යාතයක් නැත්නම් වෙන සංඛ්‍යාතයක් සමාන වුණොත් අනුනාදේ වෙනවා කියලා කියන්නේ. හරි අද මම කතා කරන්නේ උදාහරණ කීපයක් මම ඔයගොල්ලන්ගේ ඇහුවේ. තමලා තියෙන්නේ.
වීදුරු කුඩු කරන එක. දැකලා ඇතිනේ. ඔය ටිකක් ඔය අර කනට ප්‍රිය කන්ට මීපැණි දානවා වගේ වොයිස් එකකින් කතා කරාම අපි කියන්නේ වීදුරු කුඩු වෙනවා කියලා. අන්න ඒ වගේ වෙන්න පුළුවන්. ඒකත් අනුනාදය නිසා වෙන්නේ. අපි කියන දේ ටිකකින් ආය ඇහෙනවා කියන අනුනාදේ නෙවෙයි. හරි අපි කියන දේ ටිකකින් ආය ඇහෙනවා කියන්නේ දෝංකාරය. ඒකත් අපි කතා කරනවා ඊළඟ කොටසේදී මේකේ තියෙනවා දෝංකාරය කියන අනුනාදේ නෙවෙයි ඈ. ඒක පස්සේ කියලා දෙන්න. ඊට පස්සේ ටින්ටින් එකේ බියන්කා කැස්ටෆියුරි කෑ ගන්නකොට වීදුරු පිපුරන එක. හරි. බින්ගයක් ඇතුලේ කෑ ගැහදී ආය ඇහෙනවා. නෑ නෑ ඒක අනුනාදේ නෙවෙයි. අනුනාදයයි දෝංකාරය කියන්නේ දෙකක්. හරි. අනුනාදය කියන්නේ රෙසොනන්ස් කියන එක. දෝංකාරය කියන්නේ එකෝ එක. හරි. වවුලත් අනුනාදේ නෙමෙයි පාවිච්චි කරන වවුල පාවිච්චි කරන්නේ දෝංකාරය. දෝංකාරය. පාලමකින් යනකොට මාර්ච් කරන්න එපා කියන සිද්ධිය. අහලා ඇතිනේ පාලමකින් යනකොට මාර්ච් කරන්න එපා. මොකද ඔය සාමාන්‍යයෙන් මාර්ච් කරන එක තියෙනවනේ. මොකද ලේන්සු කකුල නිකන් කකුල. ලේන්සු කකුල නිකන් කකුල. ලේන්සු කකුල නිකන් කකුල. ඔන්න ඕකේ තියෙන ওই සංඛ්‍යාතය, ඕකේ ඔය දෝලන වෙන සංඛ්‍යාතය සාමාන්‍යයෙන් පාලම් වල තියෙන සංඛ්‍යාතය සමානයි. හරි. ඔය වීඩියෝ එකකුත් තියෙනවා මේ මම පෙන්නන්න ලබන සතියේ ඩවුන්ලෝඩ් කරලා පෙන්නන්න. මේ මට මතක් කරන් ලබන සතියේ පෙන්නන්න අමතකුණොත් සුළි සුරංගක් ඇවිල්ලා මගේ ඩවුන්ලෝඩ් උත් කරාද මන්ද? කොහෙද දැම්මා මම ඒක? හරි සුළි සුරංගක් ඇවිල්ලා පාලමක් ඇදලා තියෙනවා ළමයි. මේ පාලමේගේ ණයා වගේ දඟලනවා. පාලම ණයා වගේ දඟලනවා. හරි ඊළඟ ඩියුට් එක ඇති. මට මතකයි. මේ තියෙනවා. 19 වෙනි පිටුව බලන්න. 19 වෙනි පිටුව. හරි. ඔය පාලමක් ඇදලා තියෙනවා. ඔක ඇත්ත සිද්ධියක්. හරි. මේ පාලම කැඩුනේ සුළි සුළඟක් නිසා. ඔය සුළි සුළඟේ හුළඟේ සැලට නෙවෙයි සුළි සුළඟේ සංඛ්‍යාතය මේ පාලම සංඛ්‍යාත ස්වභාවික සංඛ්‍යාතය සමාන වුණා. මේ පාලම නිකන් නයික් වගේ දඟලනවා මෙහෙම. හරි. හිතා ගන්න බෑ කොන්ක්‍රීට් එහෙම වෙන්න පුළුවන්ද කියලා. දැන් පාලම හදන්නේ කොන්ක්‍රීට් වලින්නේ. කොන්ක්‍රීට් එක මෙහෙම යනවා. හරි මම වීඩියෝ එක හොයලා පෙන්නන්නම් ඔයගලන්ට. හරි. ඒ වගේව තමයි අපි අනුනාදය කියලා කියන්නේ. ඒක අපි කතා කරනවා මේ සෙන්සුරාදාට. හරි. එයා මේ ටික දවසකට කලින් කතා කරන්නේ ද්‍රවස්ථිතික පීඩනේ. හරි මම මේ ළඟදී හොඳ උදාහරණයක් දැක්කා. මම හොස්පිටල් එකේ ඉන්නකොට ද්‍රවස්ථිතික පීඩනය ගැන හොඳ උදාහරණයක් දැක්කා. හරි. ඒක ඔයගොල්ලන්ට කියන්න ඕන කියලා මට හිතුණා. එසා කියන්නේ. හරි. ඊයේ අපේ පේෂන්ට් කෙනෙක් හිටියා. පේෂන්ට්ගේ මේ මොකක් හරි කේස් එක මොකක්ද දන්නේ මම මැදදී ආවේ ඒ ප්‍රොසීඩියර් එක කරද්දි. පේෂන්ට්ගේ මේ පැත්තේ ලං එක තියෙනවනේ පෙනහැල්ල. පෙනහැල්ල දන්නවනේ ඔයගොල්ලෝ. එහෙමනේ අපි පෙනහැල්ල තියෙන්නේ. පෙනහල්ල කියන එක වටේට තියෙනවනේ ප්ලූරා කියන එක. පෙනහල්ල තියෙන මේ වගේ අර කැවිටි එකක් ඇතුලේ තියෙන. කියන්නේ කුහරයක් ඇතුලේ තමයි පෙනහල්ල තියෙන්නේ. හරි. පෙනහල්ලේ බට අරව මේවා ටික කොහොම එනවා. පෙනහල්ල තියෙන මේ කුහරයක් ඇතුලේ. හරි. ඒ කියන්නේ අපේ උරස් කුහරේ තියෙනවනේ. මේ මෙතන තියෙන උරස් කුහරේ පර්ෂු වලින් හැදිලා තියෙන්නේ. පර්ෂු දාන්නවනේ මේ ඉලෑට කියලා කියන අන්නේව තමයි පර්ෂු. හරි. ඉලෑට වලින් හැදිච්ච මේ පර්ෂු තියෙන මේ කුඩුව ඇතුලේ මේක ඇතුලේ සම්පූර්ණ පෙනහල්ල නෑ ළමයි. පෙනහල්ල තියෙන්නේ මෙන්න මේ වගේ පොඩි ගැප් එකක් සහිතව. හරි. සාමාන්‍ය මොකද වෙන්නේ අපි හුස්ම ගන්නදී බයෝ වලට නම් ඔයගොල්ලෝ ඉගෙන ගන්න ඕනේ අපි හුස්ම ගන්නදී බලන්න අපි හුස්ම ගන්නදී පපුව ටිකක් ඉස්සරහට එනවනේ ගාදී පපුව පොඩක් පිම්බිලා එනවනේ පපුව පිම්බෙනවා කියන්නේ අපි හුස්ම ගන්නදී මෙන්න මේක කොහොම එළියට යනවා හරි මේ මසල්ස් හැදිලා තියෙන විදිහට මේක එළියට යනවා එළියට යද්දි මොකද වෙන්නේ මෙන්න මේ කලාපය ගත්තට පස්සේ මේ ඔක්කොම ෆිසික්ස් මේක පැහැදිලි කරනවා ලස්සන ෆිසික්ස් වලින් හරිද ෆිසික්ස් ඕන වෙනවා මෙඩිසින් ඉගෙන ගන්න වෙනම තියෙනවා රෙස්පිරේටරි ෆිසියොලොජි කියලා කොටස් එකක් මේකට විතරක් බ්ලඩ් වලට තියෙනවා එකට මේ කාඩියෝවැස්කියුලර් ෆිසියොලොජි හරි ගොඩක් ඒවා වැදගත් වෙනවා හරි මෙන්න මේ කලාපය මොකක් වෙනවද ලොකු වෙනවා තමයි මෙන්න මේ මැද තියෙන කලාපේ හරි මෙන්න මේ තියෙන කලාපේ ලොකු වෙනවා එතකොට අර මොකද්ද බොයිල්ගේ නියමය බොයිල්ගේ නියමය මොකද්ද PV ගුණිතේ නියතයක් දැන් මොකක් වෙනවද මෙතන වොලියුම් එක අපි වැඩි කරා හුස්ම ගන්නදී හොඳ හුස්මක් අරගෙන බලන්න හුස්ම ගන්නදී අපි මුලින්ම කරන්නේ මෙන්න මේ අපේ තියෙන මේ කැවිටි එක ලොකු කරන එක මේ උරස් කුහරේ ලොකු කරන එක ඔක ලොකු කරද්දී අන්න B කියන එක නේ. ඒ කියන්නේ මෙයාගේ පරිමාව වැඩි වෙනවා. පරිමාව වැඩි වෙනවා නම් මෙතන පීඩනය අඩු වෙනවා. මෙතන තියෙන පීඩනය අඩු වෙනවා. පීඩනය අඩු වුණාට පස්සේ මොකද වෙන්නේ? අන්න මේ ලං එකට දැනෙනවා මේ පෙනහැල්ලට දැනෙනවා මේ එළියේ ප්‍රෙෂර් එක අඩුයි. මෙයාගේ ප්‍රෙෂර් එක වැඩි කියලා. එහෙනම් ලං එක කැමති මෙහෙම මොකක් වෙන්නද? ලං එක කැමති මෙහෙම ලොකු වෙන්න. නේ? එළියේ ප්‍රෙෂර් එක අඩු කරොත් එහෙම යා වොලියුම් එක වැඩි කර ගන්න හදනවනේ. ලං එක කැමති කොහොම ලොකු වෙන්න. ලං එක කොහොම ලොකු වෙද්දි මොකද වෙන්නේ? අන්න ලං එක ඇතුළෙත් පෙනහැල්ල ඇතුළෙත් මොකක් වෙනවද? පරිමාව වැඩි වෙනවා. එහෙනම් යාගේ ප්‍රෙෂර් එක අඩු වෙනවා. ලං එක කොහොම ගිහිල්ලා අපේ ඔය ශ්වාසනාලයේ අර වගේ මේ වගේ නහයෙන් විවෘත වෙනවා බාහිර වායුගෝලයට. ඔන්න 5 කියන වායුගෝලීය පීඩනයේ තියෙන. වෙන වායුගෝලීය පීඩනයේ තියෙන. දැන් මොකද වෙන්නේ? දැන් මෙයාගේ ප්‍රෙෂර් එක අඩු වුණානේ. නේ? ප්‍රෙෂර් එක පොඩ්ඩක් ඩ්‍රොප් වෙනවා.
ප්‍රෙෂර් එක අඩු වෙච්ච නිසා මෙතන තියෙන ෆයි එකට සාපේක්ෂව මෙතන තියෙන ෆයි ඍණ මොකක් හරි ෆයි ඍණ අගයක්. අපි හිතමු ෆයි ඍණ 10 කියලා. ෆයි ඍණ 10 වගේ අගයක් මෙතන තියෙනවා. එහෙනම් ෆයි ඉඳන් ෆයි ඍණ 10ට මොකක් වෙනවද? වාතය ගලාගෙන එනවා. වාතය ගලාගෙන යනවා. අන්න ඒක අපි ඒකට කියනවා අපි හුස්ම ගන්නයි කියලා. හුස්ම ගත්තා කියලා. හුස්ම පිට කරද්දි මොකද වෙන්නේ? ආයෙත් අපි පටන් ගන්න මෙන්න මෙතන. මෙන්න මේ ටික අතාරිනවා දැන්. උස්සපු පළල් කරපු උවරස් කුවර නැත්නම් තොරැක්ස් එක කියන එක අපි පොඩි කරනවා. දැන් මොකක් වෙනවද? මේක පොඩි වෙනවා, අන වොලියුම් එක අඩු වෙනවා, ප්‍රෙෂර් එක වැඩි වෙනවා, ඊට පස්සේ ලං එකට දැනෙනවා, ලං එකත් ඔහොම වෙනවා, වොලියුම් එක අඩු වෙනවා, ප්‍රෙෂර් එක වැඩි වෙනවා. දැන් මොකක් වෙනවද? මෙයාගේ ඇතුලේ පීඩනය දැන් 5 වලට සමාන වෙන කන්නේ හුලං ආවේ. දැන් 5 දාන කිසියම් x එකක් වෙනවා. එළියේ තියෙන 5. දැන් මොකක් වෙනවද? හුලං ටික බෝස් ගාලා එළියට යනවා. හරි. ඔය සාමාන්‍ය වැඩ කරන විදිය. දැන් ඊයාපු patient ගේ තිබ්බේ මෙහෙම කේස් එකක්. එයාගේ තිබ්බේ මෙහෙම කේස් එකක්. හරි. එයාගේ මොකක් හරි අවුලක් නිසා. හරි අවුල නම් මම මොකද්ද කියලා දන්නේ නැහැ. මං හිටියේ නෑ අවුල කියන වෙලාවේ. ඊ අපේගේ කලන්තේ දැම්මනේ. ඊය තමයි මේ අපි පළවෙනියටම දැන් කරන්න අපි රෙස්පිරේටරි මේ මේ පැත්තෙන් එක. හරි ඕකේ. මේ අපි කරන යුනිට් එක තමයි බ්‍රොන්කොස්කෝපි යුනිට් එකේ හිටියේ. ඊට පස්සේ ඕකේ ඔය බටයක් දැම්ම නහයින් බටයක් දාලා මේ ඔය පෙනහැල්ලේ අරවට මෙවට ගියා. ඕක බල බල ඉඳිද්දි එකේ කලන්තේ තමයි ඩොං ගහලා. ඊට පස්සේ ඌ අරගෙන මං ගියා. ඊට පස්සේ මං එද්දි කොහොම හරි ගොඩක් මිසුණා. මේ කොහොම හරි මේක තමයි කර කර හිටියේ. හරි මේක ලස්සන ෆිසික්ස් සිද්ධියක් තිබ්බා මෙන්න මෙහෙම. හරි ආගන කතාව. මෙයාගේ හරි මෙන්න මේක ඇතුළට මොකක් හරි කේස් එකක් නිසා මොකක් හරි කේස් එකක් නිසා මේක ඇතුළට ගිහින් තිබ්බා හුලං. දැන් මේ ප්ලූරා එකේ මහ ලොකු හුලං ටිකක් නැහැ හොඳේ. මහ ලොකු හුලං ටිකක් නැහැ. මේකට හුලං ගිහින් තිබ්බා. දැන් හිතන්න මෙතෙන්ට හුලං ගියා කියලා. මෙතෙන්ට හුලං ගියා නම් අන්න ලං එක පොඩි වෙනවා. ඉතින් එළියේ ප්‍රෙෂර් එක වැඩි වෙනවනේ. නේ? දැන් ලං එක පොඩි වෙලා තියෙනවා. දැන් මට හුස්ම ගන්න අමාරුයි. මොකද මෙතන ගොඩක් හුලං පිරීලා තියෙනවා. හරි? එහෙනම් මේ හුලං ටික අයින් කරන්න ඕන. එහෙනම් මේ හුලං ටික අයින් කරන්න ඕන. හුලං ටික අයින් කරනවා කියලා මෙහෙම කරන්න බෑ. දැන් ඔයගොල්ලන්ට හිතේ යට ඉතින් මෙතනින් අපි හිලක් හැදුවා. මෙතනින් චූටි බටයක් ඔන්නෝම ගැහුවා. එහෙනම් හරියට මේ හුලං ටික මේ අයින් වෙලා යනවනේ කියලා. ඒක අනිත් පැත්ත වෙන්නත් පුළුවන්. තව හුලං ඇදිලා ඇවිල්ලා මේ ළඟ එක පොඩින් වෙලා යන්න පුළුවන්. සාමාන්‍ය අපේ පෙනහල්ල ගත්තට පස්සේ යාගේ ඇත්තම සයිස් එක මෙහෙම නම් ඇත්තම සයිස් එක මෙහෙම නම් පෙනහල්ල පොඩ්ඩක් මේ වගේ වෙන්න ඇදිලා තියෙන්නේ. අපේ chest wall එක ඇතුලේ තියෙන නෙගටිව් ප්‍රෙෂර් එකක්. ඍණ පීඩනයක් තියෙනවා. ඍණ පීඩනය නිසා මෙයා පොඩ්ඩක් කොහම ඇදිලා තියෙන්නේ. මෙහෙම ඇදිලා තියෙන්නේ. හරි? ඉතින් මොකද වෙන්නේ මෙහෙම බටයක් ගැහුවොත් එහෙම අන්න කෙලින්ම තව වතුර ටික හුලං ටිකක් ඇතුල් වෙනවා. තවත් මේ තියෙන තත්ත්වේ භයානක වෙන එකයි වෙන්නේ. ඒ නිසා මොකක්ද දන්නවද කරන්නේ? මෙතනදී හරි මෙහෙම බටයක් ගහලා මේ බටේ නිකම්ම එළියට අරින්නේ නැහැ හොඳේ. මේ බටේ සම්බන්ධ කරනවා. හරි? ෆිසික්ස් වලින් අපිට පැහැදිලි කරන්න පුළුවන්. මේ බටේ සම්බන්ධ කරනවා ඔන්නෝම වතුර භාජනයකට. හරි මේක අපි කියනවා වෝටර් වැල් එකක් හදනවා කියලා. අන්ඩර් වෝටර් වැල් එකක් හදනවා කියලා කියන්නේ. හරි? මේ වතුර භාජනයක සම්බන්ධ කරනවා. වතුර භාජනයක සම්බන්ධ කරනවා. දැන් මොකද වෙන්නේ බලන්න? දැන් හුලං ඇදිලා එන්න පුළුවන්ද? දැන් මේකට හුලං ඇදිලා එන්න පුළුවන්ද? මෙයා දැන් එක්ස්පිරේෂන් එකේදී, කියන්නේ ප්‍රශ්වාසයේදී මේකේ තියෙන හුලං ටික එළියට ඇව්වහම මෙතන තව හුලං ඇදිලා එන්න පුළුවන්ද? බෑනේ. හුලං ඇදිලා එනවා නම් මොකක් වෙනවද ළමයි? මෙතන තියෙන වතුර ටික ඇදගන්නේ මේ වතුර ටික ඇදගන්නේ වතුර මේ මට්ටමට වගේ එනවා. වතුර ওই මට්ටමට ආවම මොකක් වෙනවද? වතුර වල ඝනත්වය හුලං වල ඝනත්වයට වඩා වැඩි. අන්න මොකක් වෙනවද? එස්ට්‍රෝජී එකක් හැදෙනවා. දැන් වැඩි පීඩනයක් මෙතන නිර්මාණය වෙනවා. කියන්නේ මෙතන අර මේ ද්‍රව කඳ නිසා මෙතන පීඩනය අර වෙනසක් ඇති කරලා දෙනවා. ඒ සමයට ඇද ගන්න බෑ. හරි? එච්චර ගොඩක් ඇද ගන්න බෑ. වතුර කඳක් මේ වතුර ඔක්කොම මෙච්චර ඇදිලා යන්නේ නැහැ. අපිට උනත් දැන් හිතන්නකෝ මේ ඉන්න පේෂන් ඇඳ උඩ තියලා ඇඳෙන් පල්ලෙහා තියෙනවා මොකක් හරි වතුර භාජනයක්. ලොකු අර හෝස් තියෙන්නේ. මල්ලට වතුර දාන හෝස්. ඒ වගේ හෝස් එකක් දාලා වතුර ටිකක් උලලා ගන්න කිව්වොත් අමාරුයිනේ. සව් කුඩාක් ඇදෙන්නේ නැහැ. මේ ඇදෙනවා පොඩි දුරක් ඇදලා. මෙයා හුස්ම ගනිද්දි මොකද වෙන්නේ? මෙයා හුස්ම ගනිද්දි අන්න හුස්ම ගන්න සිද්ධියත් එක්ක වුන් වාතය එනවා. මේක ලොකු වෙනවා. මේක ලොකු වෙනවා. මේක ලොකු වෙද්දී ඔන්න මේක ඇතුලේ තියෙන වාතය ටික ඔන්න එළියට යනවා. හැබැයි දැන් වෙන සිද්ධිය බලන්න. වාතය ටික එළියට ගියොත් මේ වතුර ටික තල්ලු කරගෙන ගිහිල්ලා අන්න මෙතනින් බුබුලු විදිහට එළියට යන්න පුළුවන්. බුබුලු විදිහට එළියට යන්න පුළුවන්. වාතය කියන්නේ ජලයට වඩා ඝනත්වයෙන් අඩුයි. බුබුලු විදිහට එළිය ගියොත් එයා මෙතන රැඳෙන්නේ නැහැ. එයා යනවා මෙතනින් එළියට. මේ වතුර පුෂ්ඨයේ උඩට යනවා. දැන් බලන්න මේ ආයෙ හුස්ම ගනිද්දී අර එළියට ගිය වායුව ආයෙ එන්නේ. එයි ආයෙ එනවා නම් එන්නේ වතුර. වතුර වල පීඩනයේ ඝනත්වය වැඩි නිසා වතුර යන්නේ නැහැ මෙච්චර උසකට. වතුර එච්චර උසකට යන්නේ. හරි? මේ ෆිසික්ස් වල සිද්ධියක්. මේ සාමාන්‍ය පාවිච්චි කරන එකක් ඈ. අන්ඩර් වෝටර් වැල් කියන එක අපි පාවිච්චි කරනවා මේ කන්ඩිෂන් එකට අපි කියනවා නියුමොතොරැක්ස් කියලා. කැමති නම් කියවලා බලන්න. නියුමොතොරැක්ස්. P නියුමොතොරැක්ස් ඈ. මම තමයි ලියන්නේ. P අකුර අපි කියවන්නේ. P නියුමොතොරැක්ස් කියලා කන්ඩිෂන් එකක් තියෙනවා. ඒකෙදි මේ
අන්ඩර්වෝටර් වැල් එක දානවා. ෆිසික්ස් වල තියෙන සිතිය. හරි. තව ගොඩක් ඒවා මට හම්බුනේ. ඉතින් ඔය එක එක ඒවා ගොඩක් ඒවා තියෙනවා රෙස්පිරේටරි වලට අදාළව ටෙස්ට් එහෙම එක එක ඒවා තියෙනවා. ගොඩක් ඒවා ළමයි ෆිසික්ස් වලින් කරන සිති තියෙනවා. එක්ස්රේ ගන්න ඒවා තියෙනවා. එක්ස්රේ ගන්න එකත් ඕගොල්ලන්ට ඉගෙන ගන්න තියෙනවා. එක්ස්රේ මැෂින් එකක් වැඩ කරන විදිහ. හරි. ගෑස් ගිහින් තියෙන විදිහ නම් මම දන්නේ නැහැ. ගෑස් යන්න පුළුවන් ලං එක මොකක් හරි කේස් එකක් නිසා ලං එක හිල් වුණොත් ගෑස් යන්න පුළුවන්. එහෙම නැතුව එළියෙන් මොකක් හරි ඇක්සිඩන්ට් එකක් වගේ වුණොත් එහෙම පර්ශු කූඩුව හිල් වුණොත් එහෙම යන්න පුළුවන් ගෑස්. එහෙම තමයි අපි කියන්නේ. හරි ඒක අනුව ඒවා බෙදෙන ඒවා තියෙනවා. නියුමොතොරැක්ස් එක එක වර්ග තියෙනවා. හරි ස්පොන්ටේනියස් කියලා එකක් තියෙනවා. ටෙන්ෂන් නියුමොතොරැක්ස් කියලා තියෙනවා. හරි. ගොඩක් ඒවා ඒ වගේ ඒවා තියෙනවා. ඒ ඉස්සරහට ඔයගොල්ලෝ ඉගෙන ගන්න. හරි. දැන් එන අපි අදට උගන්වලා ඉවරයි. හරි. අපිට ලියන්න දෙන්නම් කියලා මම කිව්වා. මම ලබන සති ලියන්න දෙන්නම්. හොදට කියෝගෙන එන නිදහස් කම්පණය කියන එක, පරිමන්දනය කියන එක, කෘත කම්පණය කියන එක. ඊට පස්සේ අපි ලබන සතියේ කතා කරනවා අනුනාදය කියන එකයි, දෝංකාරය කියන එකයි. අනුනාදය කියන එකයි, දෝංකාරය කියන එකයි. හරි. එතනින් පාඩම ඉවරයි. මේ ගණන් ටිකක් හැදුවා. ලබන සතියේ පාඩම ඉවර කරනවා. තේරුණාද? හරි. දැන් අපි කතා කරන්න ඕනේ 2015 ගැටලුව. එන්න 2015 එළුව ගැටවලට එන්න. බාහිර සංඛ්‍යාතයක් අපේ ඇඟේ සංඛ්‍යාතයකට සමාන වුණොත් මොකද්ද වෙන්නේ අපිට? අපේ අවයව වලට හොඳ නැද්ද ඒක? ඔව් බාහිර සංඛ්‍යාතයක් අපේ ඇඟේ සංඛ්‍යාතයකට සමාන වුණොත් එහෙම ඒක අපිට බලා ගන්න, ඒ කියන්නේ ඒක දැනෙනවා ටිකක්. ටිකක් ඒක දැනෙනවා. හරි. දැන් ඔය තව තියෙනවා. ඉතින් අපි ඔය එක්සැමිනේෂන් කරද්දී, ඒ කියන්නේ පරීක්ෂා කරද්දී අපි කරන එකක් තමයි පර්කෂන් කියලා එකක් තියෙනවා ඈ. කියන්නේ සාමාන්‍ය අපි මිනිස්සේ පරීක්ෂා කරද්දී කරන්න ඕනේ හතරක් තියෙනවා. පළවෙනි එක තමයි ඉන්ස්පෙක්ෂන්. ඉන්ස්පෙක්ෂන් කියලා කියන්නේ නිකන් අපි බලන් ඉන්න. එළියෙන් බලනවා මොනවද එයාගේ පේන්නේ. හරි. හැමේ පාට කොහොමද ඇඟේ මේ බොඩි හෙයා තියෙන්නේ, අරවා මේවා ගොඩක් ඒවා ඉදිමීම් තියෙනවාද ඒවා ඉන්ස්පෙක්ෂන්. හරි. දෙවෙනි එක තමයි පැල්පේෂන්. පැල්පේෂන් කියලා කියන්නේ අපි අල්ලලා බලනවා ඉදිමිලා තියෙනවද නැත්නම් මොකක් හරි අර සොෆ්ට්ද ඝනයිද ඒ වගේ. ඒක තමයි මේ පැල්පේෂන් කියලා කියන්නේ. ඊළඟ එක තමයි පර්කෂන්. හරි. පර්කෂන් සහ අන්තිම එක තමයි ඔස්කල්ටේෂන්. ඔස්කල්ටේෂන් කියලා කියන්නේ අපි ස්ටෙත් එක තියලා බලන එක තමයි, කණෙන් අහන එක තමයි මේ ඔස්කල්ටේෂන් කියලා කියන්නේ. පර්කෂන් කියන එකේ අපි බලනවා රෙසොනන්ස් කියන එක. හරි. ඒ කියන්නේ අපි ඒක මේ දැන් හිතන්න දැන් කාගේ හරි බලන්න ඕනේ කියලා කොහේ හරි අපි තුමු අක්මාව ඉදිමිලාද කියලා බලන්න ඕනේ කියලා. හරි. දැන් අක්මාවේ සයිස් එක එළියෙන් බලලා කියන්න බෑනේ අපිට. අක්මාවේ සයිස් එක එළියෙන් බලලා කියන්න බෑ. හරි. එතකොට මෙහෙමනම් මිනිස්සයා ඉන්නේ. මිනිස්සයා මෙහෙමනම් ඉන්නේ. අක්මාව මෙහෙමනම් තියෙනවනේ මේ කකුල් දෙක ඈ. අක්මාව මේ වගේ ෂේප් එකක නම් තියෙන්න ඕනේ. හරි. මේක අතක් මේ අනිත් අත. හරි. අපි මොකද කරන්නේ? මෙන්න මේ හරි කොහම අත තියලා. හරි. මෙතෙන්ට ඔහම ගහලා බලනවා. හරි. එහෙම ගහලා බලන්න. හරි. මේ හරිය ගහදී ළමයි දැන් අක්මාවට උඩින් තියෙන පෙනහල්ලනේ. මේ හරිය ගහදී අපිට අර අනුනාදයක් වෙනවා. ඇතුලේ රෙසොනන්ස් එකක් අනුනාදය කියන එක වෙනවා. ඒ අනුනාදයෙන් අපිට කියන්න පුළුවන් මෙතන තියෙන වාතය කියන එක. කළාම බලන්න ඕන. හරි. මෙතන ගැවුවම සවුන්ඩ් එක නිකන් හරි බරයි. බර සවුන්ඩ්, ඩල් සවුන්ඩ් එකක් කියලා අපි කියනවා. මෙතන ගැවුවම මෙච්චර බර නැහැ. ඒක අනුනාදය වෙන්නේ ඇතුලේ වාතය තියෙනවා. අන්න ලිවර් එක හම්බුනාට පස්සේ අන්න අනුනාද වෙන්නේ. ආයි බඩට ආවට පස්සේ බඩ ඇතුලේ බඩවැල්නේ තියෙන එකේ පොඩ වාතයේ අරවමක් තියෙනවා. ඒ නිසා එතනත් අනුනාද වෙනවා. අන්න ඒ විදිහට ඇඟ ඇතුලේ අනුනාදය කරන ඒවා පාවිච්චි කරනවා. තව මෙයා MRI ස්කෑන් අහලා තියෙනවනේ. මම නිකන් කියා දුන්නානේ MRI ස්කෑන් කරන විදිය. මොකද MRI කියන්නේ? magnetic resonance imaging. හරි. චුම්බක අනුනාද ඡායාරූපකරණය වගේ අදහසක්. හරි. ප්‍රතිබිම්බ නිරූපණය. ඒ චුම්බක අනුනාද ප්‍රතිබිම්බකරණය වගේ අදහසක්. හරි. මේ ඇඟ ඇතුලේ අනුනාදය පාවිච්චි කරන තැන. තේරුණා? මේ ෆිසික්ස් වලින් මේව හැදිලා තියෙන්නේ. ඒස ඔයගොල්ලෝ ෆිසික්ස් ඉගෙන ගන්නේ මේ පේපර් එකක ලියලා ලකුණු ගන්න නෙවෙයි. ඒ තුනක් ගන්න නෙවෙයි. හරි. ඒ තුනක් ගත්තේ නැතත් ෆිසික්ස් වල එකක් ගත්තත් ඉස්සරහට ඕගොල්ලන්ට සාමාන්‍ය කෙනෙක්ට කරන්න බැරි දෙයක් කරන්න පුළුවන් ඈ. මේ එක්සෑම් එක කියන්නේ ඒ තුනක් දාලා ડોක්ටර් කෙනෙක් වෙනවා, ඉංජිනේර් කෙනෙක් වෙනවා නෙවෙයි. හරි. අලුත් දෙයක් කරන්න. ඕගොල්ලන්ට ඒ තුනක් ගන්න බැරි වුණත් එකක් නම් තියෙන්නේ. හරි. ඒකෙන් හරි කමක් නැහැ. මොකකට අලුත් දෙයක් කරන්න. හරි. මේ හැමෝම මේ ડોක්ටර්ස් වෙන්නේ එහෙම එකක් නැහැ. හරි. ඕගොල්ලන්ට කරනවා නම් ලෝකේ වොන් තරම් දේවල් කරන්න පුළුවන්. අපත ඒක වෙන්නත් පුළුවන් එහෙමම තමයි. හරි. හරි. එන්න අපි කතා කරමු 2015 A level රචනා ගැටලුව.
SCQ SCQ